ගිය සතියේ පන්තියට හිටියද නැද්ද කියන එක අදාළ කරගන්න එපා. හැමතිස්සෙම පුතේ අපි ගිය දේ ගියා. හරිද? ගිය සතියේ වැඩ ටික ඉවරයිනේ දැන්. හරිද? අද වැඩ ටික අපි කරගෙන යමුකෝ පුතේ. හැමතිස්සෙම එහෙම අපි වැඩ කරගෙන යන්නේ. අද වැඩ ටික අපි කරගෙන යමු. හරි. පුතේ ගිය සතියේ මම පටන් ගත්තා ගිනුම් කරන සමීකරණය කියන මාතෘකාව. ගිනුම් කරන සමීකරණය කියන පුතේ මාතෘකාව මම ගිය සතියේ පටන් ගත්තේ. හරි? ගිනුම් කරන සමීකරණය කියන කොටස තමයි ගිය සතියේ පටන් ගත්තේ. ගිනුම් කරන සමීකරණය. හරි. දැන් ගිනුම් කරන සමීකරණය කියලා අපි කතා කරේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔක තමයි අපි ගිය සතියේ ගිණුම් කරන සමීකරණය කියලා කතා කරේ. හරි. ඉතින් මේක මේ සමීකරණේ ගොඩ නැගුණේ මම සමීකරණ ගොඩ නැගෙන හැටි කියලා දුන්නා. හරි. ඒව ගැන හිතන්න එපා කියලා දෙන්න. හරි. ගිණුම් කරන උදේ සමීකරණේ ගොඩ නැගුණේ සංකල්පයක් නිසා. ඒ සංකල්පය තමයි ගිණුම් කරන ඒකක සංකල්පය. ගිණුම් කරන ඒකක සංකල්පය. මේ ගිණුම් කරන සමීකරණය කියන එක ගොඩ නැගෙන්නේ මෙන්න මේ ගිණුම් කරන ඒකක සංකල්පයේ මත. මොකද්ද පුතේ ගිණුම් කරන ඒකක සංකල්පය කිව්වේ මේක උපකල්පනයක්. අත්ත කතාවක් නෙවෙයි උපකල්පනයක්. අපි ගිණුම් කරන්නේදී කරන උපකල්පනයක් තමයි ගිණුම් කරන ඒකක සංකල්පය. ඉතින් මේකේ තේරුම ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ කී දෙනෙක්ද? දෙන්නෙක් කියලා අපි සලකන්නේ. පැහැදිලිද කිව්වේ? ව්‍යාපාරයයි අයිතිකාරයයි කියලා කියන්නේ කී දෙනෙක් ඉඳලා අපි සලකන්නේ? දෙන්නෙක්. ව්‍යාපාරයේ ස්වාධීන පුද්ගලයෙක්, අයිතිකාරය වෙනම ස්වාධීන පුද්ගලයෙක්. අපි පුතේ ගිණුම් කරන්නේදී බලන්නේ අයිතිකාරයාගේ පැත්තෙන් නෙමෙයි ව්‍යාපාරයේ පැත්තෙන්. පැහැදිලිද කිව්වේ? මේ ගිණුම් කරන එක සංකල්පයේ අදහස අපි හැම දෙයක් දිහාම බලන්නේ අයිතිකාරයාගේ පැත්තෙන් නෙමෙයි ව්‍යාපාරයේ පැත්තෙන්. අපි ගණන් හදන්නේ ව්‍යාපාරය. ව්‍යාපාරය කියන්නේ වෙනම ස්වාධීන පුද්ගලයෙක්. පුතේ හැමතිස්සෙම බලන්නේ ව්‍යාපාරයේ පැත්තෙන්. පැහැදිලිද කිව්වේ? අපි හිතමු මෙහෙම පුතේ ව්‍යාපාරයක් පටන් ගන්න අයිතිකාරයෙක් ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මෝටර රථ මේ ඕන දෙයක් දාන්න පුළුවන්. මුදල්ම දාන්න අවශ්‍ය නැහැ. ව්‍යාපාරයක් පටන් ගන්න අයිතිකාරයෙකුට ඒ ව්‍යාපාරට මුදල් ගොඩනැගිලි යන්ත්‍ර මෝටර රථ ඕන දෙයක් දාන්න පුළුවන්. හරි අපි හිතමු පුතේ මම ටක් ගාලා පුතේ ගිය සතියේ කරපු ටික මතක් කරන්න. අයිතිකාරයා ගාව තිබ්බා ඉඩමක් ලක්ෂ 5යි. හරිද? ඒකේ ගොඩනැගිල්ලක් තිබ්බා ලක්ෂ 2යි. අයිතිකාරයා ගාව මෝටර රථයක් තිබ්බා ලක්ෂ 3යි. අයිතිකාරයා ගාව මුදල් තිබ්බා ලක්ෂ 2යි. හරි. මේ ටික ඔක්කොම අයිතිකාරයයි. ඔයා නම් ව්‍යාපාරයේ අයිතිකාරය වෙන්න ඕන නම් ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නවා වගේ අදහසක් තිබ්බනම් මේ ටික ඔයාගේ. මේවා ඔයාගේ වත්කම් නැත්නම් අපි සම්පත් කියලා කියනවා. හරිද? ඔයාගේ සම්පත් කීයද ඔක්කොම? සම්පත් කීයද පුතේ? ඉතින් කතා කරන්න නැත්නම් මෙසේජ් එකක් හරි දාන්න. ඔයාගේ සම්පත් ටික කීයද ඔයාගේ වත්කම් ටික? ලක්ෂ 5යි 7යි 10යි ලක්ෂ 12යි නේද පුතේ ඔයාගේ වත්කම් ටික? 5යි 2යි 7යි 10යි ලක්ෂ 12ක් වත්කම්. මේ පුතේ ඔයාගේ වත්කම්. ඇයි? මේවා තියෙන්න ඔයාලට ලාභ ලබන්න පුළුවන්. දැන් ඔයා ව්‍යාපාරේ පටන් අරගෙන පුතේ මේ ටික ඔයා කාට දෙනවද? ව්‍යාපාරෙට දෙනවා. දැන් ව්‍යාපාරයේ ඉඩම ව්‍යාපාරයේ කොට නැගිලා ව්‍යාපාරයේ මොකටද ව්‍යාපාරයේ මුදල්. එහෙනම් පුතේ ව්‍යාපාරයේ වත්කම් ටික දැන් ලක්ෂ 12යි. ව්‍යාපාරයේ වත්කම් ටික ලක්ෂ 12යි. මේ ලක්ෂ 12 කවුද ව්‍යාපාරයට දැම්මේ? අයිතිකාරයා. ඉතින් ව්‍යාපාරයට ලක්ෂ 12ක වත්කම් මෙද්දී ඒ ටික ව්‍යාපාරයට ගෙනත් දුන්නේ අයිතිකාරයානේ. ඒතර ව්‍යාපාරයේ පැත්තෙන් ඒක අපහු කාට දෙන්න ඕනද? අයිතිකාරයට දෙන්න ඕන. ඒතර ව්යාපාරයේ බැඳීමත් ලක්ෂ 12යි. ව්‍යාපාරයේ බැඳීමත් ලක්ෂ 12යි. වගකීම් තැන්ට නැහැ. ඒතර පුතේ වත්කම් ලක්ෂ 12යි. ව්‍යාපාරයේ දැන් මේ
දැන් මේක ව්‍යාපාරේ ගොඩනැගිලි ව්‍යාපාරේ මොකටද ව්යාපාරේ මුදල් ඔක්කොම ලක්ෂ 12යි. ව්‍යාපාරේ වත්කම් ලක්ෂ 12ක් තියෙදිලුදී ඒ ලක්ෂ 12 ව්‍යාපාරය ගෙනත් දුන්නේ අයිතිකාරයනේ. ඒකට අයිතිකාරයෙක් හිමිකමන් ලක්ෂ කීයද? 12යි. පැහැදිලිද කියපු දේ? තව චුට්ටක් මම වැඩි කරන්න. තව චුට්ටක්. දැන් අයිතිකාරය ව්‍යාපාරේ පටන් ගන්න මේ ටික දැන් මෙතන ඒවා ව්‍යාපාරේ වත්කම්. ඒවා අයිතිකාරය දාපු නිසා අපි ඒවට හිමිකම් කියලා කියනවා. ඉතින් ව්‍යාපාරයේ අයිතිකාරය මුදල් දැන් මේ ලක්ෂ 2යිනේ. තාපුතේ මුදල් ලක්ෂයක් මදි ව්‍යාපාරෙට. තව සල්ලි වලින් ලක්ෂයක් මදි. ව්‍යාපාරයට පුළුවන් එක බැංකුවකින් ණයක් ගන්න. හරිද? ව්‍යාපාරයේ බැංකුවකින් ණයක් ගත්තා ලක්ෂයක්. ඒකට ව්‍යාපාරේ දැන් මුදල් කාසියා නෝට් වලින් පුතේ ලක්ෂ 2යිනේ තිබ්බේ. තව ලක්ෂයක් ගත්තාම මුදල් සේරම දැන් ලක්ෂ කීයක් වෙනවද? මුදල් ලක්ෂ 3ක් වෙනවා. හරි. එතකොට මුළු වත්කම් ලක්ෂ 13ක් වෙනවා. එතකොට දැන් මෙතනත් මුළු වත්කම් ලක්ෂ 13යි. මුළු වත්කම් ලක්ෂ 13යි. ඒකෙන් අයිතිකාරය දැන් මේ ලක්ෂ 12යි. එහෙනම් උදේ පිට මිනිස්සු දාපියවට අපි කියන්නේ මොනවද කියලාද? වගකීම් කියලා. එහෙනම් උදේ ගිණුම් කරන සමීකරණ තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරිද? ව්‍යාපාරේ වත්කම් හරිද? ව්‍යාපාරේ පුතේ හරි එතකොට පුතේ ව්‍යාපාරේ වත්කම් කියන්නේ ව්යාපාරයේ සම්පත්. ඉදන් ගොඩනැගිලි යන්ත්‍ර මෝටර ඒවා වත්කම්. හරිද? ඒවා අයිතිකාරයක් දානවා පිට මිනිස්සුත් ව්‍යාපාරයට දානවා. අයිතිකාරය දාපුවට අපි කියන්නේ හිමිකම්. පිට මිනිස්සු දාපුවට මොනවද කියලා කියන්නේ අපි? වගකීම්. ව්‍යාපාරයට පුතේ ඉදන් ගොඩනැගිලි මෝටරද මුදල් එහෙම අයිතිකාරයක් ගෙනත් දෙනවා පිට මිනිස්සු. දැන් පුතේ මේ ලක්ෂ 13න් අයිතිකාරය ගෙනත් දුන්න ලක්ෂ 12 පිට මිනිස්සුන් ගත්ත ලක්ෂයක්. ඒ ව්‍යාපාරයේ ඔක්කොම වත්කම් ලක්ෂ 13යි. ඒ ලක්ෂ 13න් හරිද? අයිතිකාරය දැන් මේ ලක්ෂ 12යි. පිට මිනිස්සු දැන් මේ ලක්ෂයයි. මේක තමයි පුතේ අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණය. හරිද? ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය. හරි. ඊට පස්සේ මේ සමීකරණය අපි කතා කරා ගිය සතියේ අපි කතා කරා වත්කම්. ඉතින් වත්කම් වල නිර්වචනයක් තියෙනවා. හරිද? වත්කම් වල නිර්වචනයක් තියෙනවා. ඒක පුතේ අපි වත්කම් යනු කුමක්ද කියලා කතා කරා. ගිය සතියේ හිටපු ළමයි පුතේ පාඩම් කරා. අපි ආවේ කොහොමද ලක්ෂණ කතා කරා. පුතේ අපි දෙවනි පිටුවේ තියෙනවා ටියුට් එකේ දෙවනි පිටුවේ තියෙනවා පුතේ ව්‍යාපාරික වත්කම් කියන එක නිර්වචනය කරලා තියෙනවා. මොකද්ද පුතේ වත්කමක් කිව්වේ අපි? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයන් ලෙස ඇතිවන ව්‍යාපාරයක් පාලනය කරන ආර්ථික සම්පතක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ඇතිවන ව්‍යාපාරයක් පාලනය කරන ආර්ථික සම්පතක්. ඒ කියන්නේ දැන් මේ ලක්ෂ 13 ව්‍යාපාරයේ වත්කම්නේ. ඒවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අයිතිකාරය ගෙනත් දැම්ම ලක්ෂ 12ක වත්කම් පිටින් ගත්ත ලක්ෂයක්. පැහැදිලිද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ඇතිවන ව්‍යාපාරයක් පාලනය කරන්න පුළුවන් පුතේ මේවා. මේවා කැඩනොත් ව්‍යාපාරය හදනවා. දැන් අපිට පුතේ අල්ලපු ගෙදර තියෙන මෝටර අපි පාලනය කරන්න යන්නේ නැහැ නේ. ඒකට ඒවා අපේ වත්කම් නෙමෙයි. අල්ලපු ගෙදර තියෙන යන්ත්‍රය අපි පාවිච්චි කරන්න යන්නේ නැහැ නේ. අල්ලපු ගෙදර තියෙන සල්ලි ටික අපි පාවිච්චි කරන්න යන්නේ නැහැ නේ. ඒවා අපේ වත්කම් නෙමෙයි. අපේ වත්කමක් නම් පුතේ ව්‍යාපාරයට ඒවා අතීත ගනුදෙනු ප්‍රතිඵලයකින් අත්පත් වෙලා ව්‍යාපාරයට මොනවා කිරීමේ හැකියාව තියෙනවද? පාලනය කිරීම. ව්‍යාපාරයෙන් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පතකි. වර්තමාන ආර්ථික සම්පතකි. ඉතින් ගිය සතියේ හිටු නැති ළමයි වත්කමක නිර්වචනේ කටපාඩම් කරගන්න ඕනේ. විභාගෙට අහනවා. හරි. එහෙනම් පුතේ මොකක්ද අපි වත්කමක් කිව්වේ? අතීත සිදුවීම් වල ප්‍රතිඵල ලෙස ඇතිවන ව්‍යාපාර ඒකයක් විසින් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පතකි. එතකොට අපි ඒ ගාම කතා කරා වත්කමක ලක්ෂණ තුනක් ගැන ගිය සතියේ කතා කරා. වත්කමක ලක්ෂණ තුනක් ගැනත් කතා කරා. මොනවාද මේ වත්කමක ලක්ෂණ තුන? අතීත ගනුදෙනුවන් තුලින් බිහිවීම, ව්‍යාපාර විසින් පාලනය කරනු ලැබීම,
අනිත් එක මොකද්ද? වර්තමාන ආර්ථික සම්පතක් වීම. ඉතින් මම දෙවනි පිටුවේ තියෙනවා ඒවා පාඩම් කරගන්න ඕන ළමයි ඈ. දෙවනි ටියුට් එකේ දෙවනි පිටුවේ තියෙනවා වත්කමක නිර්වචනය පාඩම් කරගන්න වත්කමක ලක්ෂණ 3. ඊට පස්සේ අපි වගකීම් කියන එක ගැන කතා කරා. මොකද පුතේ අපි වගකීමක් කියලා කිව්වේ? වගකීමක් කියලා කිව්වේ අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් තියෙන වර්තමාන බැඳියාවකට අපි කියව වගකීමක්. ඇයි පුතේ? මේ ව්‍යාපාරේ නම් වත්කම් ලක්ෂ 13යි. හරිද? හිමිකම් ලක්ෂ 12යි. වගකීම් ලක්ෂයයි. එතකොට පුතේ මේ ලක්ෂේ බේරද්දී මොකද වෙන්නේ? මේ පැත්තේ ඉන්නේ බේරන්න ඕනේ කියන මුදල් වලින් මොනවා හරි ඉන්නකද බේරන්න ඕනේ. ඒකට බේරද්දී මේ පැත්තේ මුදල් අඩු වෙනවා. මේ පැත්තේ වගකීමුත් අඩු වෙනවා. අපිට ඉස්සරහට ප්‍රශ්න කරද්දී ඔයාලට තේරෙනවා. එහෙනම් අපි වගකීමක් කිව්වේ මොකද්ද? අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස දැන් මේක ඇති වෙලා තියෙන්නේ ආර්ථික සම්පත් පවරා දීමට. උදේ මේක මේවයින් බේරන්න ආර්ථික සම්පත් පවරා දීමට තියෙන වර්තමාන බැඳියාවකට අපි කියනවා වගකීමක්. වගකීමක ලක්ෂණ 3යි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම, ආර්ථික සම්පත් පවරා දීමට බැඳී සිටීම, ආර්ථික සම්පත් පවරා දීම, අනිත් එක මොකද්ද? වර්තමාන බැඳියාව. ඒක පාඩම් කරගන්න ඕනේ. ඉතින් කිසිදු ඉගෙනන්නේ. හරි. ඊට පස්සේ අපි හිමිකම් කියන එක කතා කරා. හිමිකම් කියන්නේ පුතේ ව්‍යාපාරයෙන් අයිතිකාරක තියෙන අයිතියනේ. ඔබද ඇත්ත. හිමිකම් කියන එක අපිට එහෙම කියනට වඩා හොඳම දේ තමයි වත්කම් වලින් මෙන්න මේ වගකීම් අඩු කරාම තමයි මොනවද වෙන්නේද? හිමිකම් ඇති වෙන්නේ. එහෙනම් ව්‍යාපාරස්තු වත්කම් වලින් වගකීම් ඉවත් කරාම වගකීම් අඩු කරාම ඉතුරු වෙන එකට අපි කියන්නේ හිමිකම් කියලා. නෝට් එකේ තියෙනවා බලා ගන්න. හරි. ඒ හිමිකම්. එතකොට පුතේ හිමිකම් ඇති වෙන ආකාර දෙකයි. අයිතිකාරයා ගෙදරින් ගෙනත් දැම්මත් හිමිකම් වැඩි වෙනවා. නැත්නම් ව්‍යාපාරයේ පුතේ ලාභ ලැබුවත් හිමිකම් වැඩි වෙනවා. පුතේ මම ගිය සතියේ කතා කරේ ඔච්චරයි. දැන් මම ගිය සතියේ කතා කරන ටික ඉක්මනට මතක් කරා. ගිය සතියේ කතා කරපු ටික ඉක්මනට මතක් කරා. හරි. දැන් ගිය සතියේ ඊට පස්සේ තමයි හිතන්න එපා පුතේ. මාත් එක්ක වැටික් කරගෙන යන්නකෝ. එහෙනම් පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ අපේ ගිණුම් කරන සමීකරණ තමයි එහෙනම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඉතින් මේකේ අපි වත්කම් බෙදනවා කොටස් දෙකකට. ජංගම නොවන වත්කමුයි අනිත් ඒවා ජංගම වත්කමුයි කියලා. වත්කම් කොටස් දෙකයි ජංගම නොවන වත්කමුයි ජංගම වත්කමුයි සමානයි. ඉතින් හිමිකම් බෙදන්නේ නැහැ අපි. හිමිකම් වල තියෙන වෙනසක් තමයි වත්කම් පුතේ වර්ග කරනවා ජංගමයි ජංගම නොවනයි කියලා. හරි. වත්කම් වර්ග කරනවා ජංගමයි ජංගම නොවනයි කියලා. වගකීමුත් වර්ග කරනවා. හැබැයි හිමිකම් වර්ග කරන්නේ නැහැ. දාන පුතේ වගකීමුත් අපි කොටස් දෙකකට කඩනවා. ජංගම නොවන වගකීමුයි අනිත් එක මොනවා කියලාද? ජංගම වගකීමුයි කියලා. මේ ගිණුම් කරන සමීකරණේ තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් කියන්නේ ව්‍යාපාරයේ ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් කියන්නේ මේවා කියන නාගතේ ලාභ ලබන්න පුළුවන්. හරි. හිමිකම් කියන්නේ වත්කම් වලින් අයිතිකාරය දාපු ටික. මේ ව්‍යාපාර ලබන ලාභයි. හිතන්නකෝ වගකීම් කියන්නේ මේ වත්කම් ගන්න පිට මිනිස්සු දාපු සල්ලි ටික. ඒකට පුතේ ව්‍යාපාරයේ වත්කම් සමාන වෙනවා අයිතිකාරයට තියෙන අයිතියයි පිට මිනිස්සුන්ට තියෙන අයිතියයි. හරි. ඒ හැමතිස්සෙම පුතේ සමීකරණ සමාන වෙනවා. එතකොට වත්කම් මොනවද කියලා අපි කතා කරා. වත්කම් කොටස් දෙකකට ගන්නවා. ජංගම නොවන වත්කමුයි අනිත් එක මොනවද? ජංගම වත්කමුයි. ඉතින් කඩයක් ගමු කඩේක විකුණන්න තියෙන බඩු ටික.
අවුරුද්දක් වගේ ඇතුළත ඉක්මනට පාවිච්චි කරන්න තියෙන බඩු ටික. පුතේ අවුරුද්දක් ඉවරලා එකතු වෙන ඉක්මනට එකතු වෙන සල්ලි ටික. ඒවා ජංගම වත්කම්. ජංගම නොවන වත්කම් කියන්නේ පුතේ වෙනස් නොවි අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙන වත්කම්. එහෙනම් හිතන්නකො වෙනම මම නිර්වචන දීලා තියෙනවා ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්. ප්‍රමිතාංක එකේකුත් වෙනම නිර්වචන තියෙනවා. ඒවා මම නෝට් එකේ දීලා තියෙනවා. ඒවා මම අන්තිමට පාඩමේ අන්තිමට ඒ ටික උගන්වන්නම්. දැන් කිව්වට වැඩක් නැහැ. හරි. එහෙනම් වත්කම් කොටස් දෙකයි ජංගම වත්කමයි ජංගම නොවන වත්කමයි. හිමිකම් මෙහෙම බෙදන්නේ නැහැ පුතේ අපි. හිමිකම් කියන්නේ ව්‍යාපාරයෙන් අයිතිකාරයට දෙන අයිතිය. ව්‍යාපාරයට අයිතිකාරය දාපු ටිකයි ඊට පස්සේ පුතේ ව්‍යාපාර ලාභ ලැබුවම ඒකත් අයිතිකාරය. වගකීම් කියන්නේ පුතේ ව්‍යාපාරයේ වත්කම් ගන්න පිටින් ගත්ත ටික අපි පිට මිනිස්සු දාපු ටික. කොටස් දෙකයි ජංගම වත්කීම ජංගම නොවන වත්කීම. මේ ජංගම වත්කීම කියන්නේ එදිනදා බේරන්න ඕනේ ඒවා. කඩේ විකුණන්න බඩු ණයට ගත්තාම ඒවා එදිනදා බේරන්න ඕනේ. එහෙම නැත්නම් මුදේ මේ අවුරුද්දකට වඩා අඩු කාලයක් තුල බේරණ ඒවාට අපි කියනවා ජංගම වත්කීම. ඒවා නිර්වචන වෙනම තියෙනවා. පුතේ අවුරුද්දක් පහුවෙලා බේරන්න ඕනේ ඒවා ජංගම නොවන වත්කීම. බැංකු ණයක් වගේ එකක් ගත්තාම පුතේ ගත්ත ගමන් බේරන්න ඕනේ නැහැ. අවුරුදු දෙක තුනක් පහුවෙලා බේරන්න ඕනේ. ඒවා ජංගම නොවන වත්කීම. එහෙනම් පුතේ අපිට ගිණුම් කරන සමීකරණ බෙදන්න පුළුවන්. වත්කම් සමානයි හිමිකම් ධන වත්කීම. වත්කම් කියන්නේ ව්‍යාපාරයේ තියෙන ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මෝටර මුදල් ආර්ථික සම්පත් ටික. ඒව ව්‍යාපාරයට කොහෙන්ද අයිතිකාරයා ගේන්න ඕනේ නැත්නම් පිටින් ගන්න ඕනේ අපි. පිට මිනිස්සුන්ගෙන් ගන්න ඕනේ. හරිද? ව්‍යාපාරයේ වත්කම් ලක්ෂ 13ක් තියෙනවා නම් දැන් මම ගත්ත උදාහරණේ ලක්ෂ 13න් 12ක් දැම්මේ අයිතිකාරයා. ඉතුරු ලක්ෂ පිටින් ගත්තේ. හරි නේද? ඒතර වත්කම් කොටස් දෙකයි ජංගම වත්කමයි ජංගම නොවන වත්කම. තාම ඒ වගේ නිර්වචනම ඉගෙනුවේ නැහැ මම උගන්වන පාඩමේ අන්තිමට. ජංගම වත්කමයි ජංගම නොවන වත්කමයි. හිමිකම් බෙදන්නේ නැහැ හිම. වගකීම් බෙදනවා ජංගම වත්කීමයි ජංගම නොවන වත්කීම. එදිනදා බේරන්න ඕනේව නැත්තම් සාමාන්‍ය අවුරුද්දක් වගේ ඇතුළත බේරන්න ඕනේව ජංගම වත්කීම. අවුරුද්දකට වඩා වැඩි කාලයක් අරගෙන බේරන්න පුළුවන් ඒවා ජංගම නොවන වත්කීම. හරි. ඔය ටික පැහැදිලිනේ ටිකක් ගණන් හදුවම පුතේ ඔක හරියනවා. එන්න පුතේ අපි හදන පළවෙනි ගානට අභ්‍යාසාංක 1. පුතේ පුළුවන් තරම් accounting CR තන් රූල් පොතක් කරන්න පුළුවන් නම් හොඳයි ඈ. accounting කරද්දී පුතේ CR තනි රූල් පොතක් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. CR තන් රූල් පොතක් කරන්න පුළුවන් නම් නැත්තම් ගැටලුවක් නැහැ. හරි. නැත්තම් කොට රූල් පොතක් දැන් තියෙනවා නම් කරන්න දැන් නැත්තම් කොලේ කාරේ කොහමද අද වැටික් කරමු. හරි. අභ්‍යාසාංක 1. පහස් දාන් එක් එක් අවස්ථාවේදී හිස්වැට් සංඛ්‍යාව ගණනය කරන්න. හරි. ඔයගොල්ලෝ කරන්න කලින් මම කියන්නම්. හරි. පුතේ අපි දන්න ගිණුම් කරන සමීකරණ තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. ඉතින් හැමතිස්සෙම මේක තරාදියක් කියන දන්න ගනුදෙනුවක් වුණොත් මේක සමානයි ඈ. ගනුදෙනුවක් වුණයින් පස්සේ පුතේ මේක සමානයි. හැබැයි ගනුදෙනුවේ තැන් දෙකකට බලපානවා. මේ පැත්තෙන්ම වැඩි වෙලා මේ පැත්තෙනුත් වැඩි වෙන්න පුළුවන්. තරාදිය පුතේ දෙපැත්තටම එකපාර දැම්මොත් සමාන. එහෙම නැත්නම් මේ පැත්තෙන් අඩු වෙලා මේ පැත්තෙනුත් අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තෙන් වැඩි වෙලා මේ පැත්තෙන්ම අඩු වෙන්න පුළුවන්. ඒත් සමානයි. එහෙම නැත්නම් පුතේ මේ පැත්තෙන්ම අඩු වෙලා මේ පැත්තෙන්ම වැඩි වෙන්න පුළුවන්. මේ හැමතිස්සෙම ගනුදෙනුවක් වුණයින් පස්සේ සමීකරණ සමානයි. එතකොට ගනුදෙනුවක පුතේ සමාන බලපෑම් දෙකක් තියෙනවා. පුතේ මේ සමීකරණයකදී නැත්නම් සමීකරණ සමාන වෙන්නේ නැහනේ. සමාන බලපෑම් දෙකක් තියෙනවා. හරි. පහත එක් එක් අවස්ථාවේ හිස්වැදි සංඛ්‍යාව ගණනය කරන්න. අපිට කියන්නේ පුතේ ඔය තියෙන වෙලාවේ හිස්වැදි සංඛ්‍යාව ගණනය කරන්න. හරි. පුතේ ඕක මම ෆිසිකල් පන්තිය ඔයගොල්ලෝ පන්ති ලැබිලි ඉගෙන ගත්තා නම් මම ඕගලන්ට ඕක හදන්න අවස්ථාව දෙනවා. හදන්න කොහොම හරි පුතේ ඕගලන්ට උත්තරය ගන්න මම දෙනවා. හරිද? නමුත් පුතේ දැන් මෙතන ෆිසිකල් පන්තියක් නෙමෙයි ඔන්ලයින් අපි කරන්නේ. ඕගොල්ලෝ මොනවද කරනවද කියලා මට පේන්නේ නැහැ. ඒ නිසා පුතේ මේ ප්‍රශ්නේ මාත් එක්ක මම හදවනවා. හරි. පුතේ පහස් දාන එක් එක් අවස්ථාවල හිස්වැදි සංඛ්‍යාව ගණනය කරන්න. ප්‍රාග්ධනයේ 20000යි වගකීම් 9000යි එනම් වත්කම්
දේ මට තව කියන්න අමතකුණානේ. මේ හිමිකම් වලටම කියන තවත් නමක් තමයි මොකද්ද පුතේ ප්‍රාග්ධනය. යහදී තිබුණ නැති ළමයි නැත්තම් දන්නේ. හිමිකම් වලටම කියන තවත් නමක් තමයි ප්‍රාග්ධනය. හිමිකම් වලටම කියන තවත් නමක් ප්‍රාග්ධනය. නැත්තම් ඒක බලයිනේ. ඉතින් එහෙනම් ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් 20000යි. වගකීම් 9000යි. හිමිකම් දන වගකීම් නේද පුතේ අපි වත්කම් කියලා කිව්වේ. එතකොට පුතේ එකපාරට උත්තරේ ගන්න පුළුවන් 29000යි කියලා කියයි. ඔව් හරි වැරදි නෑ. මම ෆිසිකල් පන්තියේ කරේවුවා නම් පුතේ මම ඔයගලන්ට එහෙම උත්තර දාලා මම ඔක්කොගෙම පොත බලලා මම තේරුම් ගන්නවා. නමුත් පුතේ දැන් මට මේ එහෙම පේන්නේ නැති නිසා මේක මම හදවන්නම්. හරි. ලියන්නකෝ අභ්‍යාසාංක 1 කියලා. ලියන්න අභ්‍යාසාංක 1 කියලා. අභ්‍යාසාංක 1. හරිද? ඔන්න තමයි අපි ඉස්සරම ගානක් හදන්න පටන් ගත්තේ. හරි? මෙහෙම පුතේ දෙවනි පාඩමේදී දැන් මෙතනින් මේ ටියුට් එකේ අභ්‍යාසාංක ඉවර වෙන්නේ 36 න්නේ. ඊළඟ ටියුට් එක පටන් ගන්න අභ්‍යාසාංක 37 ඉඳලා ඒ විදිහට. දිගටම පුතේ මේ කෝස් එකක් විදිහට යන්නේ ගණන් ටික. හරි. අභ්‍යාසාංක 1. එකේ අහන්නේ මොකක්ද අහන්නේ? වත්කම් කීයද කියලා. පුතේ ප්‍රශ්නෙට උත්තරය තමයි වත්කම්. වත්කම් රුපියල් කීයද? පුතේ වත්කම් රුපියල් කීයද කියලා තිබ්බනම් ලකුණු හම්බ වෙනවා. ඒකයි මම කිව්වේ පුතේ හදපු විදිය විභාගයට අවශ්‍ය නැහැ. වත්කම් රුපියල් කීයද තිබ්බනම් ලකුණු දෙනවා. ඒකයි මම ෆිසිකල් පන්ති හදුවනම් පුතේ මම ඔයගලන්ට ඒක තනියෙන් හදන්න දීලා ඔය දාන්න දෙනවා. නම් පුතේ දැන් සමහර ළමයි පුතේ ගණන් දන්නවා සමහර ළමයි ගණන් දන්නේ නැහැ. ඒ නිසා පුතේ මේක මම්ම කියලා දෙන්නම්. මේ A level accounting කරන්න පුතේ maths ගණන් අවශ්‍ය නැහැ. ගණිතය අවශ්‍ය නැහැ පුතේ. ගණිතය S එකක් තිබ්බත් පුතේ accounting කරන්න පුළුවන්. බය නැතුව කරන්න. මේක හදලා මම කියලා දෙන්නම්. එතකොට පුතේ අපෙන් අහන්නේ වත්කම් වල අගය. එතකොට අපි මේ වත්කම් වල අගය හොයන්න හැටි පෙන්නමු. පුතේ අපි දන්න ගිණුම් කරන සමීකරණ තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔකනේ වාදන්න ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔකට ආදේශ කරලා ගමු. ඉතින් මේකේ අහන්නේ වත්කම් ටික කීයද කියලා. ඉතින් වත්කම් ටිකට මම x දාන්නම්. x හිමිකම් කියන්නේ ප්‍රාග්ධනය. ඉතින් ප්‍රාග්ධනය ඔබ දීලා තියෙනවා කීයයි කියලා 20000යි කියලා දීලා තියෙනවා. මෙතනට 20000 දාන්න. ධන හරි. වගකීම් කියන්නේ පුතේ දීලා තියෙනවා 9000යි කියලා. මෙච්චර දකලන්න දෙයක් නැහැ. එකපාරට ළමයි උත්තරේ ගනී පුතේ. නමුත් මං හිතන්නේ කවුරුත් ගණන් දන්නෙත් නැහැ කියලා. ඒතර මම මේ උගන්වන්නේ. හරි. එතකොට පේනවා වත්කම් ටික කීයද? x සමානයි කීයද පුතේ? 20000යි 9000යි කීයද? 29000. x සමානයි පුතේ. උඩ කීයද උත්තරේ? 29000යි. පැහැදිලිද? x සමානයි 29000යි. x සමානයි 29000. එහෙනම් පුතේ මෙහෙම තිබ්බල් ලකුණු හම්බෙන්නේ නැහැ අපිට. කොහොම තිබ්බල් ලකුණු දෙන්නේ නැහැ පුතේ. වත්කම් වල උත්තරේ පුතේ අහන්නේ. මේ හදපු විදිහ මේ x සමාන x කියලා එකක් ඇහුවේ නෑනේ අපේ. මේ අපේ පහසුන අපි x දැම්මේ. එහෙනම් පුතේ උත්තරේ ලියන්න ඕනේ. උත්තරේ රුපියල් 29000යි. පුතේ මෙතන හරි උත්තරේ තියෙනවා නම් මේවා බල බල ඉන්නේ අපිට ලකුණු හම්බෙනවා. x සමානයි රුපියල් 29000යි. පැහැදිලි නේද? හරි. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙත් මාත් එක්ක ඔය විදිහටම හදමු. හරිද නේද? දෙවෙනි එකේ අහන්නේ මොනවද? දෙවෙනි එකේ අහන්නේ පුතේ ප්‍රාග්ධනය කීයද කියලා. දෙක කියලා දාලා අපෙන් අහන්නේ පුතේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය රුපියල් කියලා ඉඳ තියන්නකො. උත්තරේ ලියන්න ඉඳ තියන්න. සමහරක් කට්ටිය පුතේ උත්තරේ මෙන්න මේක හදලා එනවා. හදලා ඉවිල කියනවා අපි ලිව්වයි කියලා විභාගේ ෆේල්. නෑ පුතේ. අහන ප්‍රශ්නට අපි උත්තරේ ලියන්න ඕනේ. අහන ප්‍රශ්නෙට. හරි? දැන් පුතේ ප්‍රාග්ධනය කීයද කියලා අහන්නේ. අපි ලියමු සමීකරණේ. වත්කම් සමානයි
හරිද? හරිද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔබනේ අපි ඉගෙන ගත්ත කිනුම් කරන සමීකරණය පුතේ. හරි? එතකොට පුතේ දෙවෙනි එකේ අපේ අහන්නේ පුතේ වත්කම් දීලා තියෙනවා නේද? වගකීම් 10000යි කියලා දීලා. ඒ වගකීම් 10000යි. අන්න 10000 දැන් මෙතනට තම. ඊට පස්සේ මොනවද දීලා තියෙන්නේ? වත්කම් 40000යි. වත්කම් 40000යි කියලා දීලා ඒ අහන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් වලට කියන තවත් නමක් තමයි ප්‍රාග්ධනය. අපි එතනට x දැම්මා. එතනට x දැම්මා. එතකොට ළමයිනේ අපි උත්තරේ හොයාගමු. එතකොට පුතේ හොඳම වැඩේ x මේ පැත්තේ තියෙන එක x. එතකොට මේ ධන 10000 මෙහෙට ගමු. 40000යි. මේක මෙහෙට ගත්තාම ඍණ 10000 වෙනවනේ. ඍණ 10000යි. එතකොට x සමානයි කිව්වේ x සමානයි උත්තරේ. 40000න් 10000 ගියාම x සමානයි කිව්ව උත්තරේ රුපියල් 30000යි. පුතේ මෙහෙම තිබ්බල් ලකුණු දෙන්නේ නැහැ අපිට. ඔන්න accounting වල හොඳට මතක තියාගන්න. මේ අපි හදන්නේ ගණන් නෙමෙනේ. අපෙන් අහන්නේ පුතේ ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය හොයාගන්න අපි ගණිතය යොදාගත්ත. එච්චරයි. පුතේ ප්‍රාග්ධනය රුපියල් 30000 කියලා මෙතන ලියන්න ඕනේ. ප්‍රාග්ධනය රුපියල් 30000 කියලා ලියන්න. ප්‍රාග්ධනය රුපියල් 30000 කියලා උත්තරේ ලියන්න ඕනේ. හරි නේද පුතේ? කරානේ තුන්වෙනි එකට යනවා මම. 3 තුන්වෙනි එකේ වත්කම් දීලා ප්‍රාග්ධන දීලා වගකීම් කීයද කියලා අහන්නේ. හරි. වගකීම් නේ අහන්නේ නේ. අපි උත්තර ලියන්න තියෙනවා වගකීම් රුපියල් ඒ උත්තර ලියන්න ඉඩ තිබ්බා. හරි උත්තර ලියන්න ඉඩ තිබ්බා. ඉතින් අපෙන් අහන්නේ හරි. අපි සමීකරණ ලියමු. වත්කම් සමානයි ප්‍රාග්ධන හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔකට පුතේ සමීකරණේ අපිට වත්කම් දීලා තියෙනවා පුතේ 25000යි කියලා. වත්කම් 25000යි කියලා දීලා තියෙනවා 25000 දැම්මා. හිමිකම් කියන්නේ පුතේ ප්‍රාග්ධනයේටම තමයි. ප්‍රාග්ධනය අපිට 10000යි කියලා දීලා තියෙනවා නේ. හිමිකම් 10000යි 10000 දැම්මා. ධන ඉතින් වගකීම් ටිකනේ අහන්නේ. මම වගකීම් වලට x දැම්මා. එතකොට පුතේ හොඳ වැඩේ තමයි 25000 මේ පැත්තෙම තිබ්බා. ඉතින් මේ 10000 මේකට ගත්තාම ඍණ 10000. උඩ x සමානයි 15000 නේ පුතේ. x සමානයි 15000. දැන් මෙහෙම තිබ්බල් ලකුණු දෙන්නේ නැහැ පුතේ අපිට. ගොඩාක් කට්ටිය වැරදිට පුතේ මෙහෙම හදලා එනවා ගෙදර. නෑ අපෙන් අහන්නේ x කීයද කියලා නෙමෙයි අහන්නේ. වගකීම් කීයද? ඒ වගකීම් කීයද කියලා හොයාගත්තම x දාලා අපි උදව්වට ගත්තේ අපි. එහෙනම් පුතේ උත්තරේ රුපියල් 15000යි. වගකීම් රුපියල් 15000යි. අනුරේ ව්‍යාපාරේ වත්කම් 25000ක් තියෙනවා. ඒ 25000න් පුතේ අයිතිකාරය දැන් මේ 10000 නම් පිටින් අරන් තියෙන්නේ 15000.
හරි නේද? හරි මේක ඉවරයි නේ පුතේ. හරි හතරවෙනි එක කරන්න කලින් හරිද පුතේ? හතරවෙනි එක පුතේ මේක ලියාගත්ත නේද? හරි. පුතේ හතරවෙනි එක කරන්න කලින් පොඩ්ඩක් මම මෙතන මතලා මේක මම ගන්නවා. පුතේ අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණය. හරි මම මෙතනම ගන්නම්කෝ පුතේ මට මෙතන හොඳට ඊට තියෙනවා. අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණ තමයි අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණ තමයි මොකද්ද පුතේ? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් කියන්නේ පුතේ ව්‍යාපාරික ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මෝටරද කියන්නේ ව්‍යාපාරයේ ආර්ථික සම්පත් ටිකට කියන්නේ අපි වත්කම්. හරිද? ඒවයින් පුතේ අයිතිකාරය දාපු ටික හිමිකම් පිට මිනිස්සුන්ට ගෙවන්න තියෙන ටික වත්කම්. මේ වත්කම් ටික සමාන වෙන පුතේ ව්‍යාපාරට වත්කම් වෙන්නේ එක්ක අයිතිකාරය ව්‍යාපාරට ගේන්න ඕන නැත්නම් පිට මිනිස්සු ගේන්න ඕන. හරි? ඊට පස්සේ අපි මතකද බෙදුවා වත්කම් බෙදුවා කොටස් දෙකකට. මොනවාද අපි වත්කම් බෙදුව කොටස් දෙක? අද ඉගෙන ගත්තේ. අද වත්කම් කොටස් දෙකකට කැඩුවා. තාම මම නිර්වචන ඒවා ඉගෙනුවේ නෑ. වත්කම් වල නිර්වචන විතරයි ඉගෙනුවේ. වත්කම් කොටස් දෙකකට කඩනවා කියලා විතරයි ඉගෙනුවේ. මේ මොනවද? ජංගම වත්කමයි ජංගම නොවන වත්කම. ජංගම නොවන වත්කම. හරියටම හරි පුතේ. ජංගම වත්කමයි ජංගම නොවන වත්කමයි. මේ ජංගම වත්කම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කඩේ විකුණන්න තියෙන බඩු ටික අවුරුද්දක් වගේ ඉක්මනට ඉවර වෙන ඒවා ටික ජංගම වත්කම්. දැන් එහෙම හිතේ තියාගන්න පුතේ. කඩේ තියෙන බඩු ටික ස්ලාට්ටුවේ තියෙන සල්ලි අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය. ඉතින් අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටියට අපි කියනවා ණය ගැතියෝ කියලා. පැටලෙනවා. අද පළවෙනි දවසේ පුතේ ඔයගොල්ලෝ දන්නේ ණය ගැතියෝ ණයහිමියෝ මාරු වෙනවා. මට මතකයි මාත් ඇකවුන්ටින් ගත්ත පළවෙනි දවසේ මටත් ණය ගැතියෝ ණයහිමියෝ මේ වචන මාරු වෙනවා. ඉතින් හිතන්න එපා. ඔයගොල්ලෝ වැට්ටික් කරගෙන යන්න. ඔයා දන්නේම නැතුව ඔයා දක්ෂයෙක් වෙයි ඈ. ඔයා දන්නේම නැතුව ඔයා දක්ෂයෙක් වෙයි. ඉතින් මතක තියාගන්න O level කොමර්ස් කරාද නැද්ද කියන එක A level වලට අදාළ නැහැ. O level කොමර්ස් කරාද නැද්ද කියන එක A level වලට අදාළ නැහැ. O level ප්‍රති අමතක කරලා දාන්න. දන්නේ ඔයගොල්ලෝ ප්‍රතිඵල තාම ආවේ නැහනේ. මොනවයිද කියලා අපි දන්නේ නැහනේ. සමහර ළමයිට A එකක් එයි. සමහර කට්ටියට කොමර්ස් වලට B එකක් එයි, C එකක් එයි. මොකාවත් අපිට කමක් නැහැ. අපි අපේ වැට්ටික් කරගෙන යමු. එතකොට ඉතින් අපි ඉගෙන ගත්ත වත්කම් අද අපි ඉගෙන ගත්ත වත්කම් බෙදනවා ජංගම වත්කමුයි ජංගම නොවන වත්කමුයි. හිමිකම් බෙදන්නේ නැහැ පුතේ. හිමිකම් මෙහෙම බෙදන්නේ නැහැ. හිමිකම් කියන්නේ ව්‍යාපාරයේ මේ වත්කම් වලින් අපි දමු ලක්ෂ 15 ලක්ෂ 13ක වත්කම් තියෙනවා කියලා. ඒකෙන් පුතේ අයිතිකාරයන් ලක්ෂ 12ක් අයිතියි. හරි. ඒක තමයි හිමිකම්. වගකීම් කොටස් දෙකකට ගන්නවා අපි. ජංගම වගකීමුයි ජංගම නොවන වගකීම. හරි? නම් මේ සමීකරණ අපිට කියන්න පුළුවන් ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් සමානයි හිමිකම් ධන ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම්. එහෙම දුවත් හරිය. ඉතින් මම තාම මේවා නිර්වචන කියන්නේ ජංගම වත්කම් කියන්නේ මොනවද? ජංගම නොවන කියන්නේ මොනවද? ඉතින් අන්තිමට මම මේවා වෙනස්කම් ගැන පවා කතා කරනවා. හරි? අන්තිමට මේවා වෙනස්කම් ගැන පවා කතා කරනවා. ඒ නිසා පුතේ මම එතකොට ඒ උගන්වන්නම්. ඉතින් මේ වත්කමුයි හිමිකමුයි අතර වත්කමුයි වත්කීමුයි අතර තියෙන සමානකමක් විදිහට කියත හැකි ජංගම හා ජංගම ලෙස වර්ග කිරීම. වත්කමුයි හිමිකමුයි අතර වෙනස්කමක් ඇහුවොත් කියත හැකි වත්කම් ජංගම හා ජංගම ලෙස වර්ග කරනවා හිමිකම් වර්ග කරන්නේ. ඒවා ඉස්සර මම අන්තිමට මේ ටික උගන්වනවා ඈ. හරි. ඕගොල්ලෝ අපිට සමීකරණ මෙහෙම කියන්න පුළුවන්. වත්කම් සමානයි හිමිකම් ධන වත්කීම් සමානයි වත්කම්. එහෙම කිව්වත් හරි. එහෙම නැත්නම් වත්කම් කොටස් දෙකයි ජංගම වත්කමුයි ජංගම නොවන වත්කමුයි සමානයි. හිමිකම් ධන ජංගම වත්කීම් ධන ජංගම නොවන වත්කීම්. එහෙම කිව්වත් තේරෙනවනේ පුතේ නේද? හරි. දැන් අපි හදන්නේ පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි එක. පුතේ පළවෙනි ප්‍රශ්නේ හතර එක බලන්න. ජංගම නොවන වත්කම් 22000යි
ජංගම වත්කම් 6000යි ජංගම වත්කම් 10000යි ප්‍රාග්ධනය කීයද කියලා අහන්නේ. හරි. පුතේ ඔයා කිසිම කලබල වෙන්න එපා. ඔයා ලියන්න ගිණුම් කරන සමීකරණය එච්චරයි. ඔයා ලියන්න ගිණුම් කරන සමීකරණය. මොකක්ද අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණේ? මේ හතරවෙනි එක හදන්නේ වත්කම් අපි පොඩ මම කලබල වුණානේ. හතරවෙනි එක අහන්නේ මොනවද අපි? හතරවෙනි එක අහන්නේ ප්‍රාග්ධනය කීයද? ප්‍රාග්ධනය රුපියල් කීයද? උත්තර ලියන්න ඉඩ තියන්න ඕනේ ප්‍රති ඉස්සරම ඈ. ප්‍රාග්ධනය රුපියල් කීයද කියලා උත්තර ලියන්න ඉඩ තිබ්බා මම. ප්‍රාග්ධනය රුපියල් කීයද කියලා උත්තර ලියන්න ඉඩ තිබ්බා. ඉඩ තියලා දැන් අපි හොයමු. ඉතින් අපේ සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔච්චරයි. ඉතින් අපේ සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. දැන් අපි යොක් කරමු. අපෙන් අහන්නේ පුතේ අහන්නේ ප්‍රාග්ධනය ජංගම නොවන වත්කම 22000යි. පුතේ ජංගම නොවන වත්කම කියන්නේ වත්කමක් නේ. වත්කම් වල දාන්න 22000යි. වත්කම් වල දාන්න 22000යි. ඒ ජංගම නොවන වත්කමක් කියන්නේ වත්කමක් නොවන දාන්න 22000යි. ඊට පස්සේ ජංගම වත්කම් 6000යි. ඒත් වත්කමක් ධන 6000යි. සමානයි හිමිකම් මේක අහන්නේ ප්‍රාග්ධනය මම එකට x දාන්න හිමිකම් ධන වගකීමුත් දෙකක් තියෙන පුළුවන් ජංගම වගකීම ජංගම නොවන වගකීම ඔය කියලා එකක් තියෙන්න පුළුවන් පුතේ ජංගම වගකීම් 10000යි ජංගම වගකීම් 10000යි ජංගම නොවන වගකීම් ගැන කියලා නැහැ. ඒ කියන්නේ ජංගම නොවන වගකීම් නැතුව ඇති. කියන්නේ ගොඩක් කල් අරන් බේරන්න වගකීම් නැහැ. ඒක දීලා තියෙනවා නම් දෙනවනේ අපිට නෑ. ඒක වගකීමක් එච්චරයි. පැහැදිලිද? ඔයගොල්ලෝ කරන්න මාත් එක්කම ප්‍රාග්ධනය රුපියල් කියලා ලියලා ඉඳ තිබ්බනේ. ඉඳ තියලා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා ලිව්වා. වත්කම් උදේ අපිට දුන්නේ ඉස්සලම වත්කම් ජංගම නොවන වත්කම් දුන්නා අපිට 22000 කියලා. දැම්ම 22000. ජංගම වත්කම් 2000 කියලා දුන්නා. දැම්ම 2000 නේ. 6000 6000 කියලා දැම්මා. ඊට පස්සේ ප්‍රාග්ධනය අහන්නේ x දැම්මා. ඉතින් ජංගම වත්කම් 10000යි. දැන් මේක හොයමු අපි. ඉතින් මේ පැත්ත එකතු කීයද 26 26000යි 28000යි සමාන x ධන 10000. ඉතින් මේ දෙක මේ මුළු වත්කම් 28000යි නේද කොට නේද? දැන් හොඳම දේ මොනවා කරන එකද කියන්නේ? මේ x මේ පැත්තෙම තියලා මේක මෙහෙට ගත්තා නම් හරිනේ. 28000 මේක මෙහෙට ගත්තාම වෙන 10000. හරිද? වෙන 10000 අනේද ළමයිනේ. එතකොට x සමානයි පුතේ උත්තරේ කීයද? 18000. x සමානයි 18000. ඒ ඔහොම තියලා හරියන්නේ නැහැ උත්තරේ ලියන්න. වගකීම් ප්‍රාග්ධනය රුපියල් 18000. කියලා උත්තරේ ලියන්න. සර් 28000යිද 26000යිද? ඉතින් 22000යි 6000යි 28000යි නේද? මේ 22000 මේ ධන 6000 නේ පුතේ. ජංගම නොවනවත්කම් 22000යි ජංගමවත්කම් 6000ක් තියෙනවනේ. එතකොට 28000යි නේ. හරි සර් හරි. 28000න් 10000 ගියාම 18000යි. හරි නේද? ඒක පැහැදිලිද ඔක්කොටම? මේක මකන්නම් පුතේ හරි නේද? හරි සර්. හරි. මම මකනවා.
මේකත් ඕනේ. දැන් මතකයිනේ පුතේ සමීකරණේ අමතක නම් මම ආයෙ මෙතන ලියන්නම්කෝ. සමීකරණේ වක්කම් සමානයි හිමිකම් ධන වගකීම් ඔච්චර. මේ වක්කීම් ධන හිමිකම් කියලා ලිව්වත් හරිය. මේ පැත්තේ හිමිකම් ධන වක්කීම් සමානයි එහෙම ලිව්වත් හරිය. ප්‍රශ්න නැහැ. වක්කම් කොටස් දෙකයි ජංගමයි ජංගම නොවනයි. හිමිකම් බෙදන්නේ නැහැ. වගකීම් ජංගමයි ජංගම නොවනයි කියලා බෙදුවා. ඉතින් හොඳට ඔළුවේ තියාගන්න මේ අද අපි ගණන් හදන්න පටන් ගත්තේ. කේස මේ පන්තිය පටන් ගත්තේ. ඉතින් accounts වලට එකක් ගන්න පුළුවන් ලේසිම විෂය. ඉකෝන් BS විෂයන් දෙකට වඩා පුතේ ගොඩාක්ම ලේසිම විෂය මේක. අපි මං කියන විදිහට වැඩ කරන්නේ. ගොඩාක් කට්ටිය කියන්නේ accounting අමාරුයි කියලානේ. බොරු. මේක තමයි ලේසි. හැබැයි මම කියන විදිහට පුතේ ඔයගොල්ලෝ වැඩ කරොත් ඔයගලන්ගේ ලේසිම විෂය මේක. මෙච්චර කල් පන්තියේ පළවෙනි වාට වෙන්න බැරුව ඇති කවදාකවත්. නමුත් පුතේ A level class එකේ පළවෙනි වෙන්න පුළුවන් වාට. ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න. මං කියන විදිහට වැඩ කරන්න. අපි එතනට යන්න ඕනේ පුතේ. ඉතින් O level අඩු ප්‍රතිඵල ගන්න කට්ටිය A level හොඳ ප්‍රතිඵලයක් දාලා පුතේ කැම්පස් යනවා. එහෙනම් ඔය මතක තියාගන්න අපි A level ගන්න මොකටද? කැම්පස් යන්න. කැම්පස් ගියයින් පස්සේ පුතේ ඔයාගේ අනාගතේ ඔයාටම හදා ගන්න පුළුවන් ඈ. එහෙනම් එච්චරයි පුතේ. ඔයාගේ අද පරමාර්ථ ඔයාගේ මොන හරි අරමුණක් ඇති මම බැංකු මැනේජර් කෙනෙක් වෙනවා මම චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා. හරි. හරියටම හරි ගොඩක් හොඳයි. එතනට අනේකේ පුතේ පළවෙනි දේ තමයි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යනවායි කියන එක. ඉස්සලා වෙන්න ඕනේ එතන. ඒකේ ජපුර යනවා. යාත්‍රික කැම්පස් එකට යනවා කියන ඔළුවේ තියෙන්න ඕනේ ටාගට් එක. මෙච්චර කාල අපිට වැඩ කරාද බැරි වුණාද? අර බ්‍රයිටෝ හිටියා පන්ති උන් වැඩ කරගෙන ගියා අපිට කරගන්න බැරි වුණා. ඒව අදාළ නැහැ. ඒ ලෙවල් කියන්නේ පුතේ උවමනා මහන්සිය කැපවීම. ඔයාලත් මේ මහන්සි වෙන්න පුළුවන් නම් ඔයාලත් කැපවීම තියෙනවා. ඔයාලත් උනන්දුව තියෙනවා, උවමනාව තියෙනවා. ඔයාලට එතනට එන්න පුළුවන් ඈ. අපි කරමු. කරලා බලමු. ඉතින් අවුරුදු දෙකයි. ඔක යනවා ටක් ගාලා ඈ. මන්ටම යනවා. වේගෙන් යනවා. ජීවිතේ වේගෙන් යන අවුරුදු දෙක මේක. හරි. අපි පුතේ හතරවෙනි පහ දැන් තියෙන්නේ පහ. ඉතින් පහේ යහන්නේ ජංගම නොවන වත්කම්. කමන්නේ. පහේ යහන්නේ ජංගම නොවන වත්කම් කීයද කියලා. පහ ජංගම නොවන වත්කම්. කීයද කියලා අහන්නේ. ඉතින් පස්වෙනි ගහන්නේ ජංගම නොවන වත්කම් කීයද කියලා. රුපියල් නුත්තර යනවා ඉඩ තිබ්බා. ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ පුතේ වත්කමක එක කෑල්ලක් අහන්නේ. තමයි අපි ලියමු සමීකරණේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. ඔයගොල්ලෝ ලියන්න මාත් එක්කම කරන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. හරි? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. හරි. ඉතින් අපිට ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ ප්‍රාග්ධනය ලක්ෂ 2යි. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ලක්ෂ 2යි. මොකද දැන් මුදේ ලක්ෂ 2. ඊට පස්සේ මොනවද දීලා තියෙන්නේ? ජංගම වත්කම්. ඉතින් ජංගම වත්කම් දීලා අපෙන් අහන්නේ ජංගම නොවන වත්කම්. වත්කම් කොටස් දෙකයිනේ ජංගම නොවන වත්කමයි ජංගම වත්කමයි. ඉතින් මම ජංගම නොවන වත්කම වලට x දාන්නවා. x දාන මේ ජංගම නොවන වත්කම තමයි මම x දැම්මේ. ජංගම වත්කම් ටික දීලා තියෙන අපිට කීයයි කියලාද? 6000යි කියලා. මොන ජංගම වත්කම වලට 6000 දැම්මා. ඉතින් වත්කම් වල ජංගම නොවන වත්කම් x. ජංගම වත්කම වල මම 6000 දැම්මා. හිමිකම් ලක්ෂ 2යි තාම මොනවද දීලා තියෙන්නේ? ජංගම වගකීම් 40000යි. කියන්නේ වගකීමක්. වගකීම 40000යි. ඉතින් ජංගම වගකීම 40000යි. ඒ කියන්නේ මොන වගකීම් නැතුව ඇද්ද එහෙනම්? ජංගම නොවන වගකීම් නැතුව ඇති පුතේ. එහෙම තියෙන්නම කියලා නීතියක් නැහැ. ජංගම නොවන වගකීම් නැතුව ඇති. නැහැ. තමයි ජංගම නොවන වගකීම් නෑ ඔච්චරයිනේ. එහෙනම් අපි ඉතින් මේ පැත්තේ ඉන්නේ x දාන 6000. සර් ජංගම වත්කම් 6000 නෙමෙයි 60000. 60000 ද තියෙන්නේ? නෑ 60000 නේ මම දැකලා නැහැ. 60000යි ඈ.
ජංගම වත්කම් 60000යි. x ජංගම නොවන වත්කම් වලට x දැම්මා. ජංගම වත්කම් වලට 60000 දැම්මා. එහෙනම් පුතේ x ධන 60000 සමානයි. ඉතින් ලක්ෂ 2,40,000යි කීයද මෙතන? 2,40,000යි. 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 එහෙනම් පුතේ හරි ලේසි නෙමෙයි. x මේ පැත්තෙම තියාගමු. 2,40,000 ඉතින් මේ ධනයක මෙහෙට ගියාම ඍණ 60,000 එනවනේ. x සමානයි 2,40,000 ගියාම කීයද? 1,80,000යි. 1,80,000. ඉතින් මෙහෙම තිබ්බල් ලකුණු නෑ අපිට. එහෙම ලකුණු දෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. x කියන්නේ පුතේ ජංගම නොවනවත්කම් මොනද අපි x දැම්මේ. එහෙනම් උඩින් උත්තරේ ලියන්න 1,80,000යි කියලා. 1,80,000යි කියලා දාන්න. හරිනේ? 1,80,000යි. 1,80,000යි. ඉතින් අද අපි පොඩ්ඩක් try කරලා අභ්‍යාස අංක 5ට වෙනකම් කරමු. මගේ ටාගට් එක 5. පැය දෙකට වැඩි යයි. කමන්නේ අපි කොහොම හරි ඉවර කරගමු පුතේ. මොකද දන්නවද පුතේ? අර ඔයගලන්ට කලින් පටන් ගත්ත group එකේ ගිය සතිය ඉවර කරේ අභ්‍යාස අංක 12ද කොට මට මතකයි හැටියට. ඔව් 12ද කොහෙද තමයි අපි ඉවර කරේ. ඒකදී අපි ටක් ගාලා මම ඕගොල්ලෝ පුතේ මේ මට්ටමට ගන්නවා ඈ. ඕගොල්ලෝ පුතේ අර විශාල සාපුගාම් පටන් ගත්ත එක් මට්ටමට ගන්න පුතේ. ඒගොල්ලන්ගේ අර තියෙන මේ ටියුට් එක ඒගොල්ලන්ට කරලා තියෙන්නේ. ඒක මම පුතේ ඕගොල්ලන්ට වෙනවම අත්වේක පන්තියක් දාලා කරනවා. මේක තියෙන පුතේ නෝට් එකක්. හරි. ඒක පුතේ ටක් ගාලා අපිට කරන්න පුළුවන්. හරි. දැන් විශාල සාහපුතේ තව අලුත් පන්තියක් පටන් ගන්නවා. හරි. ඒකෙදි පුතේ මුල ඉඳලා උගන්වනවා. ඒක පුතේ පහ වෙන. දැන් ඔයගොල්ලෝ පුතේ මම ඉස්කෝලේ අර වාරි භාවනට ඉස්සරහින් කොහොම හරි තියාගෙන යනවා. පුළුවන් තරම් පුතේ තව ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවනේ ඉක්මනට මේ පන්තියට සම්බන්ධ වෙන්න කියන්නේ පුතේ. එතකොට අර ඉස්කෝලේ වඩා ඉස්සරහින් මේක අපිට කරගෙන යන්න පුළුවන්. හරි. ඒක ඉවරයි. අපි ඊට පස්සේ පුතේ අනිත් ප්‍රශ්නෙට එමු. 6 මුළු වත්කම් දීලා 60000යි ප්‍රාග්ධනයක් දීලා නාහිමියෝ කියන එකක් අහන්නේ. හරි කමන්නේ. ඉතින් 6 වෙනි එක අහන්නේ නාහිමියෝ කියන එක අපේ. 6 වෙනි එක අහන්නේ නාහිමියෝ. නාහිමියෝ කීයද කියලා අහන්නේ. කියන්න ණය හිමියෝ රුපියල් කීයද කියලා අහනවා. හරි. ඉතින් ණය හිමියෝ කියන්නේ කාටද? තාම දන්නේ ඔයගොල්ලෝ දන්නේ තාම දන්නේ මේක අද කිව්වට මතක හිටින්නෙත් නැහැ. ලබ සතියේත් වරදිනවා. ඊළඟ සතියේත් වරදී. ඉතින් ණය හිමියෝ කියන්නේ අපි ණයයි ඒගොල්ලන්ට ව්‍යාපාර. ඉතින් බලන්න අයිතිකාරක පැත්තෙන් නෙමෙයි ව්‍යාපාරයේ පැත්තෙන් ඒක සංකල්පය කිව්වේ. ඉතින් ඒක ගොඩාක් වැදගත්. අපි බලන්නේ ව්‍යාපාරයේ පැත්තෙන්. මේ ව්‍යාපාරය ගණන් අපි හදන්නේ. ව්‍යාපාරේ පිට මිනිස්සුන්ට ගෙවන්න ඕනේ ඒවට කියන්නේ අපි ණය හිමියෝ. පැහැදිලිද? ව්‍යාපාරයෙන් බේරන්න ඕනේ ඒවට අපි කියන්නේ ණය හිමියෝ. ව්‍යාපාරයෙන් ලැබෙන්න තියෙන සල්ලි වලට අපි කවු මොනවද කියන්නේ? ව්‍යාපාරයෙන් ලැබෙන්න තියෙන ඒවට මොනවද කියන්නේ අපි? ණය ගැතියෝ. ණය ගැතියෝ. හරිද? දැන් ඔයගොල්ලෝ කොමර්ස් කරපු ළමයි අහලා ඇති. නමුත් මම හිතන්නේ ඒගොල්ලෝ දන්නේත් නැහැ. මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහැ කියලා. මම උපකල්පනය කරනවා කිසි දෙයක්ම දන්නේ නැහැ. ඒ නිසා පුතේ බය වෙන්න එපා කොමර්ස් කරන්න. ඔයගොල්ලෝ කොමර්ස් නොකරපු ළමයි ඉන්නවා නම් විශ්වාසයෙන් වැඩ කරන්න. මම හිතන්නේ පුතේ ඔයගොල්ලෝ කොමර්ස් කරත් ඔයා දන්නේ නැහැ, නොකරත් දන්නේ නැහැ කියලා හිතලා පුතේ ඔයාට උගන්වන්නේ. ඒකයි මේ පොඩි වචනයක් පවා මම කියන්නේ ඔයාට. හරි. ඔයා දන්නවා කියලා ඉගෙනුවොත් පුතේ මමයි ෆේල් වෙන්නේ. මම ෆේල් වෙන්න ආස නැහැ. හරි මම පුතේ කවදාකවත් ෆේල් වෙන්න ආස නැහැ. මම ඉස්සරහටමයි යන්න ඕනේ. මගේ පන්ති අමතක ළමයි වැඩි කරගන්න මම උත්සාහ කරන්නේ. ඔයගොල්ලොත් එහෙමයි. ඉතින් ෆේල් වෙන්න ආස නැහැ. කාගෙන් ෆේල් කියලා අහන්නවත් මම නම් ආස නැහැ. එහෙනම් පුතේ කරන වැඩේ හරියට කරන්න ඕනේ. කරන වැඩේ හරියට කරන්න ඕනේ. ඒ නිසා පුතේ මම ඔයාට හොඳටම උගන්වන්නේ පුතේ මම මට ආදරේ නිසා. ඇයි ඒ? පුතේ ඔයාට හොඳට උගන්වන්නේ පුතේ මම මට ආදරේ නිසා.
මම මගේ වැඩේ හරියට කරන්න ඕනේ. එතකොට දැන් ඔයාලට තමයි ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ. හරි. 9 යහන්නේ අපි සමීකරණ ලියමු. සමීකරණේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔබනමුද අපි ඉගෙන ගත්ත සමීකරණේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අපිට දෙනවා මුළු වත්කම් 60000යි. ඉතින් ආයි ජංගම නෝන කියලා නෑ කෙලින්ම වත්කම් 60000යි කියලා දීලා. වත්කම් 60000යි කියලා දීලා සමානයි වත්කම් 60000යි කියලා දීලා සමානයි වත්කම් 60000යි ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් 40000යි ධන ඔකේ ණයහිමි වහන්නේ ණයහිමියෝ කියන්නේ වගකීමකට ව්‍යාපාරයෙන් බේරන්න ඕන එක. ඒ එහෙනම් වගකීම් තියෙන එක විතරයි එකට x දැම්මා. ඒක විතරයි තියෙන වගකීමකට. ඒ නිසා එකට x දැම්මා. හරි? එතකොට අපි උත්තරේ හොයමු. ඒක x මේ පැත්තෙම තියමු. මේක මෙහෙට ගත්තාම ඍණ 60000 මේක මෙහෙට ගත්තාම ඍණ 40000. 60000න් 40000 ගියාම පුතේ කීයද උත්තරේ? x සමානයි 60000න් 40000 ගියාම කීයද පුතේ? 20000යි. හැබැයි මෙහෙම තිබ්බා ලකුණු හම්බෙන්නේ නැහැ. උත්තර එන්න ඕනේ. රුපියල් 20000යි. හරි. දැන් කවුරු හරි ගණිතේ රොඳු දක්ෂ ළමයෙක් හිටියනම් මට බණි. ඇයිස ඔච්චර කරේ අර පළවෙනි එකේ ප්‍රාග්ධන ධනවක් කිම් 29000යි උත්තරේ. අනේ ඊළඟ එකේ ටක් ගාලා මේ වත්කම් 40000යි වක්කිම් දානවා 30000යිනේ. මොකද ඒ එක්කොටම ඒ ළමයාට ටක් ගාලා තේරෙනවා. නමුත් සමහර ළමයිට මේක එකපාරට උඩට යන්නේ නැහැ. මම පුතේ ඔක්කොම ළමයි ටිකට උගන්වනවා ඈ. මම දන්නේ නැහැ කියලා ඔයා දන්නේ නැහැ කියලා ඉතල මම උගන්වන්නේ. එහෙනම් පුතේ ඔය කරපු ටිකෙන් චුට්ටක් හරි අවබෝධයක් ආවනේ මොන හරි දෙයක්. හරි. ඔය පුතේ අන්න අපි accounting වල පළවෙනි ගාන අද හැදුවේ. accounting පටන් අරන් පුතේ පළවෙනි ගාන. ඉතින් මේ ගාන ඉතින් වැඩි වෙලා ගියේ නෑනේ. ඉතින් සමහරක් ගණන් පැය 2කමාර 3 හදන ගණන් තියෙන accounting වල. පැය 2කමාර 3 හදන ගණන් තියෙනවා. සමාගම් ගාන කියලා එහෙම තියෙනවා. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලෝ ලේසි. හරි. නෑ පුතේ. හදන ක්‍රමයේ උත්තරේ ලියන්න අවශ්‍ය නැහැ. උත්තරේ තිබ්බනම් අපි ලකුණු හම්බෙනවා. හදන ක්‍රමයේ ලියලා ඉන්න ඕනේ නැහැ. උත්තරේ තිබ්බනම් ලකුණු හම්බෙනවා. හැබැයි පුතේ මොනවා හරි අපේ උත්තරේ වැරදි නම් අපිට හදපු ක්‍රමයේ බලලා ලකුණු දෙනවා. එකපාරටම උත්තරේට පුතේ ලකුණු දෙන්න. මේකට ලකුණු දෙන්න. මේක හරිනම් ආයේ මේව බල බල ඉන්නේ. හැබැයි මේක වැරදි නම් මේ කරපු ස්ටෙප්ස් ටික පොඩ්ඩක් බලලා ලකුණු දෙන්න ලවල් තියෙනවා. නමුත් මේ එකපාරටම උත්තර දැම්මම වැරදි නෑ. හරි. පුතේ ඔන්න ඔය අභ්‍යාසාංක 2 මම පුතේ ඔය ප්‍රශ්නේ හැම පන්තියකම අනිවාර්යයෙන්ම හදවනවා. අභ්‍යාසාංක 2 විභාගයට අහන එකක් නෑ ඔයගේ ප්‍රශ්නයක්. විභාගයට අහන එකක් නෑ ඔයගේ ප්‍රශ්නයක්. හරි. නම් පුතේ මම ওই ප්‍රශ්නේ හැමදාම හැම පන්තියකම හදනවා. මම උගන්වන්න පටන් ගත්තාම ওই ප්‍රශ්නේ මම හදවනවා. ඔයගොල්ලෝ අයියලා අක්කලා මගේ පන්තිය ආවම ඒගොල්ලොත් මේ ගාන හැදුවා. මේ ගාන හැදුවා. මේක මම අනිවාර්යයෙන්ම හදවනවා. මේක හදන්න පුතේ විභාගෙටයි කියන්නේ මට පොඩ්ඩක් ඕගලන්ට පොඩ්ඩක් හිතනවද කියලා බලන්න. අර ශිෂ්‍යත්ව කාලේ කරේ අපි සංඛ්‍යා මොනවද මේ සංකේත දාලා හැදුවේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක්. මහා ලොකු දෙයක් නෑ පුතේ. හරි. මම මෙහෙම කරන්නම් ඔබ. වත්කම් සමානයි හිමිකම් ධන වක්කීම්. ඔබන අපේ සමීකරණේ. ඉතින් වත්කම් බෙදනවා අපි කොටස් දෙකකට. වත්කම් බෙදනවා කොටස් දෙකකට. මොනවද? ජංගම වත්කමුයි ජංගම නොවන වත්කමුයි. ඉතින් අපිට ඕන සංකේත දාත හැකි. හරි. දොඩම් ගෙඩියක් කියන්නේ ජංගම වත්කම. පෙරළු ගෙඩියක් කියන්නේ ජංගම නොවන වත්. ඒ වගේ අර අපිට දෙන්නේ මුද ඒ වගේ. අපිට නැත්නම් ඉංග්‍රීසි අකුරු දාත හැකි. ඉතින් අපිට මෙහෙම කරත හැකි. මේ වත්කම් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ ඇසෙට්ස් කියලා. ඇසෙට්ස්. වත්කම් වලට අපි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ ඇසෙට්ස් කියන වචනේ. ජංගම වත්කම්.
ජංගම වත්කම් ජංගම කියන්නේ නිතර වෙනස් වෙන current assets කියලා කියත හැකි අපිට. ජංගම වත්කම් වලට අපිට current assets කියත හැකි. හරිද? මම ඒකට දාන්නම් පුතේ CA කියන අකුරු දෙක. එහෙම CA ම දාන්න ඕනේ නැහැ වෙන මොනවා අකුරු දෙකක් කරේ දාත හැකියි. මම ජංගම වත්කම් වලට දාන්න පුතේ CA කියන අකුරු දෙක. CA. එම CA නේ වෙන මොනවා අකුරු දෙකක් දාත හැකි. ඒ AA කියලා දැම්මම ඒක තමයි ජංගම වත්කම්. තමයි මෙතන මේ current assets කියන එකට CA කියලා දැම්මේ. එහෙනම් ජංගම නොවන වත්කම් වලට ඉංග්‍රීසියෙන් කියනවා ඇත්ත මොනවද වෙන්නේ? current assets නම් මේක ජංගම නොවන වත්කම් වලට ඉංග්‍රීසියෙන් කියනවා ඇත්ත මොකද්ද පුතේ? non current assets. non current assets. මම ඒකට දාන්න පුතේ NCA කියලා. NCA. පුතේ CA කියන්නේ ජංගම වත්කම් වෙන මොන හරි අකුරු දෙකක් හරි දාත හැකි. NCA කියන්නේ මෙතන ජංගම නොවන වත්කම්. මේ මෙහෙම මේ non current assets කියන එක මම දැම්මේ. එහෙම ඕනේ නැහැ මොනවා හරි අකුරු තුනක් තිබ්බත් ඒක තමයි. සමානයි. මේ හිමිකමට අපි ඉංග්‍රීසියෙන් කියනවා equity කියලා. හිමිකමට අපි ඉංග්‍රීසියෙන් කියන වචනේ equity. ඒක අයිතිකාරයාගේ හිමිකම ගිහුවම අපිට owners equity කියත හැකියි. owners equity. ඕන කියන්නේ පුතේ ව්‍යාපාරයක අයිතිකාරයාට. අයිතිකාරයාගේ හිමිකම. එසේත් owners equity කියන එක අපිට ඕන නම් මොනවා හරි වෙන අකුරු දෙකක් හරි දාගත්ත හැකි. මම ඒකේ මුල් අකුරු දෙක දාගන්නම් OE. OE. කොට CA දාන NE NCA කියන්නේ වත්කම් කියන එක නේද? හරි. OE දාන මේ වගකීම් වලට අපි කියන්නේ liabilities කියලා. liabilities. වගකීම් වලින් ඉංග්‍රීසියෙන් කියනවා කියන්නේ liabilities. එහෙනම් පුතේ current liabilities වලට අපිට කියත හැකි ජංගම වගකීම් වලට කියත හැකි current liabilities. current liabilities. ඒකට දාත හැකි අපිට CL කියලා ඕන. CL කියන්නේ ජංගම වගකීම් කියන එක. CL කියන්නේ ජංගම වගකීම්. එහෙනම් ජංගම නොවන වගකීම් වලට අපිට කියත හැකි NCL non current liabilities. දාන NCL මම ඊට මතක වුණා පුතේ මම කල පොඩ්ඩක් ලියන්න. හිමිකමට කියත හැකි අපිට OE දාන current liabilities CL දාන NCA. ඒ කියන්නේ CA දාන NCA කියන්නේ වත්කම් කියන එකමයි. OE කියන්නේ හිමිකම්. දාන CL දාන NCL කියන්නේ වගකීම් කියන එක. හරි. බලන්න පුතේ අභ්‍යාස අංක 2. පුතේ ඕක තේරුම් ගන්න බලන්න. ඔයාගේ දැනුමට මම මේක දැම්මේ මේක විභාගයට එන ප්‍රශ්නයක් නෙමෙයි. මේක නොතේරුණාට එච්චර හිතන්න එපා. මේක සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක්. හරි. මේක පුතේ මගේ කැමැත්තට මම මේ දාන ප්‍රශ්නයක්. අභ්‍යාස අංක 2. පාස් දාන සමීකරණයන් සම්පූර්ණ කර නැවත ලියන්න. පොතේ ලියන්න ඕනේ. එකිනෙක සමීකරණයෙන් දැක්වෙන්නේ ව්‍යාප්ත කළ ගිණුම් කරන සමීකරණයක. ඒ ගිණුම් කරන සමීකරණය කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වක්කීම්. වත්කම් සමානයි හිමිකම් ධන වක්කීම්. ඒක පුතේ මේ විදිහට වත්කම් ජංගම වත්කම් ජංගම නොවන කියලා ලියලා හිමිකම් නම් ව්‍යාප්ත කරන්න බෑ හිමිකම්ම තමයි ධන වගකීම් ජංගම වක්කීමුයි ජංගම නොවන වක්කීම කිව්වහම ව්‍යාප්ත කරලා වත්කම් දෙකයි ව්‍යාප්ත කළ සමීකරණය කියන්නේ මේ විදිහට දීලා තියෙන්නේ ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් සමානයි හිමිකම් ධන ජංගම වක්කීම් ධන ජංගම නොවන වක්කීම් මේ විදිහට සමීකරණ දීලා තියෙන්නේ හිස්තැන් පිරවීමට සුදුසු සංකේත භාවිතා කළ යුතුයි සංකේත සඳහා යොදා ඇත්තේ පාස් දාන කරුණු නිරූපණය කිරීමෙන් ජංගම වත්කම් වලට දාලා තියෙන CA කියන අකුරු දෙක වෙන මොන හරි අකුරු දෙකක් දුන්නත් ඒ දෙක තමයි ජංගම වත්කම් පැහැදිලිද මෙතන CA කියන්නේ මොකද අර current assets කියන එක තමයි දීලා තියෙන්නේ ඔය අකුරු දෙකම ඕනේ නැහැ වෙන මොන හරි අකුරු දෙකක් තිබ්බත් ඒ අකුරු දෙක අපි ගන්න ජංගම වත්කම් කියලා සංකේත නැත්නම් අන්නාසි ගෙඩියක් තිබ්බනම් ඒක තමයි ජංගම වත්කම් ජංගම නොවන වත්කම් වෙන මොන හරි පළතුරක් වෙන්න පුළුවන් නැත්නම් උතන NCA සංකේත මතකන්නේ ශිෂ්‍යත්ව කාලේ තිබ්බා ඒ වගේ ජංගම නොවන වත්කම්
CL කියන්නේ ජංගම වක්කීම් වලට, NCL කියන්නේ ජංගම නොවන වක්කීම් වලට, OE කියන්නේ අයතලගේ ස්කන්ධයට. හරි. එක් සමීකරණයක ස්ථාන පිළිබඳ සංකේත පහෙන් කිසිවක් එක්වරකට වඩා භාවිතා කළ නොහැකිය. හරි. පුතේ ටියුට් එකේ කරන්න එපා. පොතේ කරන්න. පොතේ ලියන්න. ස්ථාන තියලා ලියන්න. නැත්නම් පුතේ ආයි බලද්දි පොත බැලුවාම එකපාරට පොත පුරවල තිබ්බම මොකද්ද කියලා හිතා ගන්න බැරුව යනවානේ. එහෙනම් ඔය ටියුට් එකේ තියෙන ටික එහෙම ස්ථාන තියන්න. තියලා වගේ පොතේ ලියන්න. හරි. දැන් දන්නේ නැති වුණත් ඔක ලියන්න. ස්ථාන ටික තියලා ලියන්න. ඊට පස්සේ මාත් එක්ක කරන්න පුළුවන් නේ. හරි. අභ්‍යාසංග 2 කියලා උඩින් ලියලා හරි. අභ්‍යාසංග 2 කියලා ලියලා 1 හරි පළවෙනි ගණනුව CA ධන ස්ථාන සමානයි ස්ථාන ධන OE. කොහොමනේ නේ? CA ධන ස්ථාන ධන OE. හරි. ඉතින් මේකට පොඩි උදව්වක් ඔයාලට මම කරන්නම්. ඔයගේ ප්‍රශ්න උත්තර ලියද්දී. ඉතින් එකට එකතු වෙන්නේ එක වගේ කට්ටිය. එකට එකතු වෙන්නේ පුතේ එක වක්කම් දෙකක් එකතු වෙන්න පුළුවන්. නමුත් වක්කමකුයි වක්කීමකුයි එකතු වෙන්න විදියක් නැහැ. එදකාට වක්කමක් ගාව වක්කමකට වක්කීමක් එකතු වෙන්න බෑ. ගැලපෙන්නේ නැහැ. වක්කමක් ගාව තිබ්බොත් වක්කීමක් අඩු වෙන්න ඕනේ. හැබැයි හිමිකමේ වක්කීම එකතු වෙන්න පුළුවන්. ඇයි ඒ ව්‍යාපාර සල්ලි දාන කට්ටියනේ. හරි. එහෙනම් පුතේ CA ට එකතු වෙන්න පුළුවන් හොඳම එක්කෙනා කවුද මෙතනින්? CA ට පුතේ OE එකතු වෙන්න බෑ. CL NCL ඒවා එකතු වෙන්න බෑ. ඒවා තිබ්බොත් අඩු වෙන්න ඕනේ. පුතේ CA ට එකතු වෙන්න හොඳම එක්කෙනා කවුද මෙතනින් කියන්නේ? NCA. මෙතෙන් එන්න ඕනේ නම් NCA. ඒ කියන්නේ පුතේ වත්කම් කියන එක නේද? වත්කම් සමානයි පුතේ මේ තියෙන්නේ හිමිකම්. දැන් මෙතනට එන්න ඕනේ වක්කීම් දෙක නේද? මොකද එතනට එන්න ඕනේ CL ධන NCA. CL ධන NCA. පැහැදිලිද දැන් ක්‍රමේ? මොකද්ද කරන්න කියලා ඔයාලටම තේරුණානේ දැන්? හරි. එහෙනම් අපි දෙවෙනි එකත් කරමු මේ විදිහට 2 දෙවෙනි ප්‍රශ්නේ CL ධන ස්ථානක් CL ධන ස්ථානක් සමානයි ස්ථානක් ධන CA වින ස්ථාන. කොහොම ලියා ගන්නකො? CL ධන ස්ථානක් සමානයි ස්ථානක් ධන CA වින මේ CL ට ගැලපෙන එක්කෙනා කවුද? CL ට එකතු වෙන්න පුළුවන්ද? CA එකක් NCA එකක් බෑ. NCL. CL ට එකතු වෙන්න ඕනේ NCL. ඒ කියන්නේ වගකීම් කියන එක නේද ඔය ආවේ? වගකීම් සමානයි මෙතනට මේ CA ට එකතු වෙන්න පුළුවන් හොඳ එක්කෙනා කවුද? NCA. NCA. හරියටම හරි පුතේ. ඔන්න ඕකයි මට සංකේත. ඒ කියන්නේ වත්කම් වගකීම් සමානයි වත්කම් වලින් පුතේ මේ වත්කම් වලින් මොනව අඩු වුණාද පුතේ? එතන දෙන්න ඕන මොකක්ද එනවා? OE. OE.
මෙතනට එන්න ඕනේ OE. හරිනේ? තුන්වෙනි එක බලමු අපි. තුන හරිද? තුන්වෙනි එක සමානයි ස්තනක් සමානයි. හරි කමන්නේ. ඒ සමානයි ස්තනක් සමානයි CA ධන ස්තනක් ඍණ කොහොමද තියෙන්නේ? කොහොමද තියෙන්නේ නේද? ලියාගත්තනේ ඔක්කොමලා. එහෙනම් බලමු අපි. හරි. උදේ මෙතන ගනිමු. CA ට ගැලපෙන එක කෙනා කවුද කියන්නේ? CA ට එකතු වෙන්න පුළුවන් කවුද? NCA. NCA. නම් මෙතනට NCA එන්න ඕනේ. අනිවාර්යෙන්ම NCA නේ. ඒ කියන්නේ වත්කම් වලින් ඒ වගකීම් දෙක නේද අඩු වෙනවා ඇත්තේ උතන මේ CL දන NCA. ඒ කියන්නේ මෙතනට එන්න ඕනේ OE හිමිකම්. OE. හිමිකම් සමානයි. උදේ අපිට සමීකරණය මම ලියන්න පුළුවන් නේ. වත්කම් වලින් මොනව අඩු වුණාමද? වත්කම් දෙක අඩු වුණාම නේද? CL දන NCA. OE සමානයි. ඉතින් මේ වගේ ප්‍රශ්න account paper එකේ එන්නේ නැහැ. නමුත් අර සමීකරණයෙන් මම ගන්නලා පුතේ මම මේ ආසාවට ඔයගලන්ට උගන්වන ප්‍රශ්නයක්. මගේ ආසාවට. අපිට මේක හොඳ ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ කරලා හිතන්නකො පොඩ්ඩක් කොහොමද කියලා. ඒකද හිමිකම් සමානයි වත්කම් ඍණ වත්කීම්. එහෙනම් ලියුවා සමීකරණේ හරිනේ. 4 උදේ 4 වෙනි ගනුදෙනුව උදේ මතක ඇතුව දැන් මේ අර 2023 second group accounting second group කියලා තියෙන්නේ group එකක් WhatsApp group එකක්. ඒකේට ඇඩ් වෙච්ච කවුරු හරි ඉන්නවනම් පුතේ පිළියන්දල් ළමයි වගේක් ඇති. ඒගොල්ලෝ පුතේ මට නමයි ඉස්කෝලේ පොඩ්ඩක් දාන්න. නමයි ඉස්කෝලේ ක්ලාස් එක 2022 සසක්කේ නම් පිළියන්දල් ළමයි සසක්කේ අවිස්සාවෙල්ලේ ළමයි නම් පුතේ ඔක්කොම ඇඩ් වෙලා තියෙන්නේ. අවිස්සාව ළමයි 4-5 දෙනා ඉන්නේ. හරි මෙතනට එකතු වෙලා තියෙන ළමයි 4-5 දෙනා ඒ ළමයි ටික. ඉතින් ඔය ආයතන දෙකේම අවිස්සාවෙල්ලේ ෆස්ට් ගෲප් එකක් තියෙනවා. පිළියන්දලත් ෆස්ට් ගෲප් එකක් තියෙනවා. මේකට අමතරව පුතේ කීයදී පටන් ගත්තේ පන්ති ඈ. හරි. මම මේ පන්තියත් ඒ පන්ති දෙක මට්ටමට ගන්නවා. හරි. බලමු 4 වෙනි එක අපි. ඉතින් මට 9යි ඉස්කෝලේ ක්ලාස් එක මොකද්ද කියලා එවුනේ නැති ළමයි පුතේ මට WhatsApp message එකක් දාන්න. පිළියන්දල ළමයි ඔක්කොම දාලා තිබ්බේ නැහැ ඒකයි. අවිස්සාවලින් ළමයි 4-5 දෙනා මේ group එකට add වෙච්ච කට්ටිය add වෙලා තියෙන ඒගොල්ලෝ අවුලක් නැහැ. 4. පාඩුවේ 4 වෙනි එක. CA සමානයි ඉතින් මාර වැඩක් නේ. ඔන්න බලන්න. මෙතන දැන් පොඩ්ඩක් අවුල් ගන්න දැන්. CA බෙදීම C. CA බෙදීම C කියන එකක් දුන්නේ නැහැ නේ අපිට. අර උඩ C කියන එකක් දීලා නැහැ නේ. කමන්නේ ඒකට හිතන්න යන්න එපා. සමානයි CA බෙදීම C සමානයි CL ධන ස්තන ධන ස්තන ඍණ ස්තන අඩු වෙන බෙදීම ස්තන හරි ලියාගන්න නැති කට්ටක් අගල ඔක ලියා ගන්න කොයි විදියට
පුතේ OE කියන්නේ හිමිකම් කියන එකට. OE කියන්නේ හිමිකම්. owners equity. අයිතිකරුගේ හිමිකම. හරිද? OE කියන්නේ හිමිකම් වලට කියන සංකේතය. OE කියන්නේ මේ හිමිකම් වලට කියන සංකේතය. හරි. දැන් මේකේ පුතේ ඉස්සෙල්ලාම ප්‍රශ්නේ මෙන්න මේ C අකුරේ ප්‍රශ්න තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්න. C අකුරේ ප්‍රශ්නේ. අපි C එක විසඳගෙන ඉමු පුතේ. C එක විසඳගෙන ඉමු. C එක විසඳ ගන්න නැත්නම් පුතේ ප්‍රශ්න කරන්න බෑ. මේ C එක පුතේ අපි දන්නේ නැහැ මොකද්ද කියලා. පුතේ සමීකරණයක් දෙපැත්ත සමානයි. තරාදියක් මේ දෙපැත්ත සමානයි. තරාදිය පුතේ මේ පැත්තට මොනවා හරි දැම්මොත් ඒක මේ පැත්තට දැම්මමනේ සමාන වෙන්නේ. එහෙම නැත්නම් තරාදියේ මෙහෙන් මොනවා හරි ගත්තා නම් මේ පැත්තෙනුත් ගන්න ඕනේ. එතකොට මේ සමාන වෙයි. එහෙනම් පුතේ මේ C එකේ කිසිම තේරුමක් වැඩක් නැහැ අපිට. සමීකරණ එක මේ පැත්ත සමානයි මේ පැත්තට. එහෙනම් පුතේ මේ පැත්ත C වලින් බෙදුවා නම් මේ පැත්තත් බෙදන්න. C වලින්. එතකොට පුතේ ප්‍රශ්නේ උත්තර ඉවරයි නේද විසඳුම? එතකොට පුතේ යට C එකේ තේරුමක් අපිට වැඩක් නැහැ. දැන් උඩ සාමාන්‍ය විදිහට කරමු අපි ඉච්චා. CL ට පුතේ එකතු වෙන්න මුදම එක්කෙනා කවුද? NCA. NCL. තව යාට ළඟින් හරි එකතු වෙන්න පුළුවන් එකම එක්කෙනා කවුද පුතේ? වක්කීම් දන හිමිකම් නේද? එතන නම් මොකද එන්න ඕනද කියන්නේ? CL දන NCL වක්කීම් වලට පුතේ එකතු වෙන්න අනිත් එක්කෙනා කවුද? හිමිකම නේද? හිමිකම වලට අන්තිම OE. OE. ඒ කියන්නේ වක්කීම් දන හිමිකම් සමාන. ඒතකොට පුතේ මේ C කියන්නේ ජංගම වත්කම. එහෙනම් පුතේ වත්කම් වලින් එහා පැත්තට එන්න ඕනේ කවුද එහෙනම්? NANCA. NCA පුතේ. NCA. පැහැදිලිද? හරි පස්වෙනි එකත් කරන්න බලන්න එහෙනම්. පස්වෙනි එක. ඉතින් ඔයගලන්ට සිග්නල් නැති වෙලා අවුල් ගියාට හිතන්න එපා. මේකේ රෙකෝඩින් එක මම අද අවසර දාන්නම් ඔයගලන්ට. මේකේ රෙකෝඩින් එකක් දාන්නම්. YouTube එකෙන් පුතේ බලන්න පුළුවන්. YouTube එකේ link එක මම ඔයගලගේ group වලට දාන්නම්. හරි පුතේ එතකොට මේක මම මතනවා මේ අපස්සෙන් එකත් කරලා ඉන්නම්කම. 5 පස්වෙනි එක හරිද 5 බලන්න පස්වෙනි එකේ මොනවද කියන්නේ කියලා NCL බෙදීම NCL දන ඔය ඒක නම් තේරුමක් අපි දන්නේ නැහැ මොකද්ද කියලා සමානයි ඉවෙන් උඩ මේ පැත්තේ හිස්තැනක් දන CL හිස්තැනක් දන හිස්තැනක් ඍණ CL දන ඕනි බෙදීම හිස්තැන කොහමනේ ඔය ඉස්සර ඉවර කරගන්නකො හරිද පුතේ හරි ඉස්සෙල්ලාම අපි මේ ඉවෙන් යට NCL දාන ඔයි මේ පැත්ත දෙපැත්ත සමානයි මේ පැත්ත පුතේ NCL දාන ඔයි බෙදුවා නම් මේ පැත්තට දාන්න NCL දාන ඔයි එතකොට පුතේ යට ප්‍රශ්න ඉවරයි යට ප්‍රශ්න ඉවරයි පුතේ මෙතන NCL සමානයි CL ඔයි අඩු වෙලා නම් මෙතනට එන්න ඕන තව ඉතුරු දෙක මොනවද පුතේ CA දාන NCA.
වැඩි හිතන්න යන්න එපා පුතේ. සාමාන්‍ය විදිහට හිතන්නකෝ. ඉතර ගිය සතියේ හිටපු නැති ළමයි ටික වත්කමක් කියන්නේ කොහොමද කියලා පාඩම් කරගන්න, වක්කීමක් කියන්නේ මොකද්ද කියලා පාඩම් කරගන්න, හිමිකමක් කියන්නේ පාඩම් කරගන්න, වත්කම් වල ලක්ෂණ තුන, වක්කීම් වල ලක්ෂණ තුන, හිමිකම් වල ලක්ෂණ පාඩම් කරගන්න. හරි. ගිය සතියේ හිටපු ළමයිනුත් පාඩම් කරගන්න. ඒ විභාගයට අනිවාර්යෙන්ම අහනවා. වත්කමක නිර්වචන 2020 විභාගයට ඇහුවා. හරි. පුතේ පස්වෙනි එක මම ලියන්නම් මෙහෙම. මුදල් 6 වෙනි එක sorry 6 මුදල් සමානයි පුතේ මුදල් කියන්නේ වත්කමක් ඈ පුතේ මුදල් කියන්නේ කාසියා නෝට් එකකට වත්කමක් ඒ කියන්නේ මුදල් කියන වත්කම සමානයි ස්තනක් ධන ස්තනක් ඍණ ස්තනක් ධන මුදල් හැර 100 මුදල් හැර 100 කියන්නේ මුදල් කියන්නේ ජංගමවත්කමක් මුදල් කියන්නේ ජංගමවත්කමක් දැන් බුදු අවිස්සායල් ළමයින්ට බස් ගෲප් එක ගන්න අඟහරුවාද උදේ 8ට පිළියන්දල් ළමයින්ට බස් ගෲප් එක ගන්න සෙන්සුරාදා 10 මාර්ට ඔයගොල්ලන්වත් මේ මට්ටමට ඉක්මනට ගන්න බෑ ඔයගොල්ලන්ට පුතේ අවුලක් නැහැ දැන් මට බ්‍රහස්පතින්ද පුතේ හවස පන්තියක් නැහැ නේ මට වැඩි වෙලාවක් අරගෙන ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හරි මම මේක සම්පූර්ණ කරන්නම් මුදල් කියන්නේ වත්කමක්. දැන් එතකොට මුදල් 100 ජංගම වත්කමක්. එහෙනම් මෙතනින් මුදල් හැර 100 නේ. හරි මෙතන මුදල් තියෙන නිසායි. එහෙනම් මෙතනට එන්න ඕනේ කවුද පුතේ? මුදල් 100 වලට එකතු වෙන්න පුළුවන් අනිත් එක්කෙනා කවුද? NCA නේද? NCA. එහෙනම් මෙතනට එන්න පුළුවන් වක්කීම් ධන නිකම්. CL ධන NCL ධන ඕක පොඩ්ඩක් පුතා ගෙදරදී පොඩ්ඩක් බලන්න වැඩි හිතන්න යන්න එපා. හරි. සාමාන්‍ය දැනීමට ඕක නිකන් අර සංකේත දාලා කරපු ප්‍රශ්නයක්. ඒ වලට මේවා දෙන්න කියලා හිතන්න යන්න එපා. මේවයි නෑ. මම මේක මේ මගේ අවස්ථාවට දාපු ප්‍රශ්නයක්. හරි. එන්න පුතේ අභ්‍යාසංක 1 2 3ට එන්න දැන් අභ්‍යාසංක 3ට. පුතේ මේ හදන ගණන් ඔයාලට පුළුවන් වෙන්න ගෙදරදී 3 සැරයක්වත් ඔයා හදන්න ඕනේ. මම කිව්වේ ඕ ලෙවල් ප්‍රතිඵල මොනවා වුණත් ඒ ලෙවල් හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් කියලා. හරි. ඒකේ රහස තමයි පුතේ මේ හදන ගණන් ටික 3 සැරයක් මේ සතියේදී හදන්න ඕනේ. 3 සැරයක්. අදම පුතේ එක සැරයක් හදන්න ඕනේ. කම්මැලිකම තිබ්බොත් නම් බෑ පුතේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වගේ වෙයි. පුහුණු නොකර හිටියොත්. පුතේ දැන් අද මේක කරනවා අදම රෑ කීය වෙනකන් හරිද එක සැරයක් මේක හදන්න ඕනේ. නැත්නම් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම වගේ උන් රෑ විදින්න ගියොත් එහෙම මොකද වෙන්නේ? මැචුත් පරාදයි. මොකද වෙන්නේ කියලා ලැජ්ජාවයි ඔක්කොමත් තියෙනව නේද? ඒ නිසා පුතේ ඔයා අදම මේක එක සැරයක් හදන්න ඕනේ. පුහුණුව තමයි පුතේ ජයග්‍රහණයට එකම හේතුව. පුහුණුව පුතේ ජයග්‍රහණයට එකම හේතුව. එහෙනම් මේ අද හදනේ පුතේ අද එක සැරයක් හදන්න ඕනේ. ආයි පුතේ ඉරිදා සඳ වගේ දවසක ආයි එක සැරයක් හදන්න. ඊට පස්සේ පුතේ බ්‍රහස්පතින්දනේ පන්ති තියෙන්නේ. බ්‍රහස්පතින්ද උදේ හරි බදාද රෑ හරි ආයි එක සැරයක් හදන්න. ආයි පුතේ ජීවිතේට අමතක වෙන්නේ.
මේ එකම දේ 3 සැරයක් කරන්න පුතේ ගෙදරදී. ඒතකොට මේ පන්තිය කරපු දෙක 4 සැරයක් කරලානේ. දැක්කහම උත්තරේ මතක් වෙනවා. මෙච්චර කල් පුතේ ඔයගලන්ට බැරි වුණේ ඔයගොල්ලෝ ඒ කැපවීම කරපු නැති නිසා. පුතේ ජයග්‍රහණය ලබන්නම් පුහුණුව අත්‍යවශ්‍යයි. ඔයගොල්ලෝ ක්‍රීඩාවක් කරනවා නම් පුතේ සතියේ දවස් 7ම ප්‍රැක්ටිස් කරනවානේ. එහෙනම් පුතේ මතක තියාගන්න ක්‍රීඩාවක් කරලා පුතේ ක්‍රීඩා කණ්ඩායමකට ගන්න එක්ක 11යි එක්ක 15යි. නේද? ක්‍රිකට් ටීම් එකට 11යි රගර් ටීම් එකට 15යි අත් සමරක් ඒවායි 6යි ඔය වගේනේ. එතකොට මේ ක්‍රිකට් මේ ක්‍රීඩා කණ්ඩායමකට තේරෙන්න අමාරුයි. නමුත් පුතේ මතක තියාගන්න කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොමර්ස් කරලා ළමයි 220ක් විතර කැම්පස් ගන්නවා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ළමයි 500ක් විතර කැම්පස් ගන්නවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් 1300ක් විතර කැම්පස් ගන්නවා. එතකොට ලේසි කොතනට එන්නද? අර 11ට 15ට එන්න දඟලන එකද පුතේ මේකද ලේසි? මේක තමයි පුතේ ජීවිතේ ජය ගන්න හොඳම දේ පුතේ A level පාස් කරලා කැම්පස් වෙන එක. ඒ නිසා මෙච්චර කාල පුතේ ඔයාට ඒ හැඟීම තියෙන්නේ නැතුව ඇති. දැන් ගන්න හැඟීම. මේක තමයි පුතේ ඔයාගේ chance එක. ඔයාගේ ජීවිතේ මෙතන. පුතේ අද ලංකාවේ ඉහළ පුටුවල ඉන්නේ ඔක්කොම හද්ද ගම් වලින් ආපු පිරිස. හරිද? හද්ද ගම් වලින් ආපු පිරිස. එකම හේතුව පුතේ කැම්පස් ආපු එක. කැම්පස් ආපු වෙච්චරමයි. අද දේශපාලන ලෝකෙ ඉන්න පුතේ ලොක්කොත් සමහරක් වෙලාවට දේශපාලනය කරලත් අද ඉන්න ලොක්කොත් අදේ වගේ ඉන්නේ පුතේ අම්මලා තාත්තලාගේ දේශපාලන හයියක් නෙමෙයි. කැම්පස් ආපු නිසා බන්දුල ගුණවර්ධන සර් වෙලදැම තින්නේ පුතේ. එයා පුතේ මේ අවිස්සාවෙල පැත්තේ කොස්ගම් පැත්තේ ඉඳලා තියෙන්නේ. දුප්පත් එක්කෙනෙක්. නමුත් අද එයා ඇමතිවරයෙක්. එයා එතනට එන්න පුතේ එකම හේතුව එයා කැම්පස් ආපු එක. SP දිසානායක ඔය රුවන්වැලි ඉන්න පුතේ සියඹලා පිටිය කියලා මහත්තයෙක්. ඒ පුතේ ඔක්කොම පුතේ අද ඒ තැන් වලට ඇවිල්ලා තියෙන ඒගොල්ලෝ කැම්පස් ආපු නිසා කියලා මතක තියාගන්න. ඒව ගන්න උදාහරණයක්. පුතේ ඔයගොල්ලෝ අහලා තියෙන ලාෆ් එක. ලාෆ් ගෑස්, ලාෆ් සුපර් මාකට්, වැගපිටිය කියලා එක්කෙනෙක් පුතේ. එයා පුතේ රත්නපුර පැත්තේ දුප්පත් එක්කෙනෙක්. එයා ආද ඒ ඔක්කොම අයිතිකාර වෙලා තියෙන කැම්පස් ආපු නිසා. તો රයිගම් එක අයිති එක්කෙනා. ඉතින් ඒගොල්ලේ හැමදේම මේගොල්ලන් ලැබිලා තියෙන පුතේ කැම්පස් ආපු නිසා කියලා ඔළුවේ තියාගන්න ඈ. අන්ත දුප්පත් පුතේ අඩියේ ඉඳලා පුතේ ඒගොල්ලා අද ලංකාවේ තැනකට ඇවිල්ලා තියෙන එකම හේතුව පුතේ විශ්වවිද්‍යාලයට තේරීම. A level පාස් වෙලා විශ්වවිද්‍යාලයට තේරීම විතරමයි. එතන ටයිම් පස්සේ ඒගොල්ලෝ ජීවිතේ දකින්න කරන්න ඕනේ මොනවද කියලා. එහෙනම් පුතේ ඔයගොල්ලෝගේ අරමුණක් තියෙන්න ඕනේ එච්චරයි. කොහොම හරි කැම්පස් යනවා. තේරෙනවද කිව්වේ? ඊට පස්සේ මම ඔයාලට කියන්න ඕනවා කරන්න ඕනේ මොනවද කියලා. ඔයාටම තේරෙයි. ඉතින් අද ඔය මහජන බැංකුව ලංකා බැංකුව ඒවයි බැංක් මැනේජර්ස් වෙලා තියෙන පුතේ ගම් වලින් ආපු ළමයි. අපේ යාළුවා අපිත් එක්ක කැම්පස් එකේ හිටපු. අර පුතේ ලොකු කම්පැනි වල පුතේ හරි ලොක්කෝ අද. හරි. පුතේ හද්ද ගම් වලින් හද්ද පිටිසරින් ආපු ළමයි ඒ. මට මතකයි පුතේ උඹ කැම්පස් වලට එද්දී හරිද මුළු ගම වෙනව කැම්පස් එකට ඇරලන්නේ. ඇයි ඒ ගමෙන්ම කැම්පස් එකට තියෙන ළමයා විතරයි. හරිද ගම පුතේ මේ වාහනේ පොල් මලකුත් බැඳගෙන ඉන්නේ. ඔක පුතේ ඇත්ත කතාව. කැම්පස් එක අලුත් බැජ් එකක් එන දවසක මේ මම කියන දේවල් දකින්න පුළුවන්. ගම් වලින් එන්නේ මේ වගේ ළමයි. නම් පුතේ අද ලැජ්ජයි එහෙම කියන්න අද කොළඹ ලොකු ගෙවල් හදලා ලොකු වාහන අරගෙන උදේ ජීවත් වෙන්නේ. හැම දෙයක්ම පුතේ ලැබුණේ කැම්පස් ආපු නිසා. කොමර්ස් කළ කැම්පස් ආපු නිසා. ඒ නිසා වගේ ටාගට් එක තියෙන්න ඕනේ පුතේ මම කොහොම හරි කැම්පස් යනවා කියන එක තමයි ඈ. ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න. හරි. එන්න තුන්වෙනි ප්‍රශ්නෙට. අපි බලමු අභ්‍යාසංක 3. ඉතින් අභ්‍යාසංක 3 අභ්‍යාසංක 3 කරන්න කලින් අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණය මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. ඔක තමයි අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. ඔක තමයි අපි ගිණුම් කරන සමීකරණය. ඉතින් හැමතිස්සෙම මේ සමීකරණ සමානයි
හැමතිස්සෙම සමීකරණ සමානයි. සමාන වෙන්න පුළුවන් විදි මේ පරාදයක් කියලා දානකොට සමීකරණය මේක හැමතිස්සෙම දෙපැත්ත සමානයි. එතකොට මේක සමාන වෙන්න බලපෑම් දෙකක් වෙන්න ඕනේ. එකක් විතරක් වුණොත් මේක සමාන වෙන්නේ නැහැ. මෙහෙම උඩ යට එහෙම වෙයි. හරි. එහෙනම් මේක සමාන වෙන්න එක්කෝ මේ පැත්තෙන් වැඩි වෙලා මේ පැත්තෙනුත් මේ ප්‍රමාණයෙම වැඩි වෙන්න ඕනේ. එතකොට සමානයි. අනිත් විදිය මේ පැත්තෙන් අඩු වෙලා මේ පැත්තෙනුත් අඩු වුණොත් ඒත් සමානයි. හරි. අනිත් විදිය මේ වත්කම් පැත්තෙන් වැඩි වෙලා ඒ පැත්තෙන්ම අඩු වෙන්න ඕනේ ඒත් සමානයි. මේ දෙක මොකුත් නොවුනත් කමක්. එහෙම නැත්නම් අනිත් විදිය මේ පැත්තෙන් වැඩි වෙලා ඒ පැත්තෙන්ම අඩු වෙන්න. එක පැත්තෙන් වැඩිලා අනිත් පැත්තෙන් අඩු වෙන්න බෑ. ඒකට සමාන වෙන්නේ නැහැ. මොන සමීකරණෙමද හැමතිස්සෙම දෙපැත්ත සමානයි ඈ. ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි නිකම් ධනවක් කියන එක හැමතිස්සෙම සමාන වෙන්න ඕනේ ගණන් පස්සේ. හරි. එන්න අභ්‍යාස අංක 3. සිදුවේ ඇති එක් එක් ගණන් කුමක්දයි පැහැදිලි කරන්න. පුතේ දැන් ඔය වෙලා තියෙන ගණන් ලියන්න ඕනේ. හරි. පළවෙනි ගණන් තියෙන්නේ මේ පළවෙනි ගණන් අපිට කියන්නේ මොකද්ද? 1. වත්කම් වැඩිවීම හා වත්කමක් අඩුවීම. මේ වත්කමක් වැඩි වෙලා වත්කමක්ම අඩු වෙලා. ගණන් නිවැරදි. වත්කමක් වැඩි වෙලා වත්කමක්ම අඩු වෙලා. හරි. පුතේ අපේ කඩයක් කියලා දාන්නකො අපි කරන්නේ. කඩේ වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙන එකට උදාහරණයක් කඩේ වා හිතන්නකො වාගේ සිල්වර බඩු කඩේ. වා කඩයක් හිතන්නකො. ඒ කඩේ තියෙන වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙන්න. හරි. මම පුතේ ගොඩාක් උදාහරණ දිනවා. ඔයාලා දැන් ගොඩාක් උදාහරණ හිතනවා. මම කියන්නම් පුතේ හිතන විදිය වාට. පුතේ කඩේ විකුණන්න නම් මේ රාක් වලට මොනවද දැන් මේ අපේ කඩේ කියලා හිතන්නකො. කඩේ විකුණන්න නම් රාක් වල මොනවද තියෙන්න ඕනේ පුතේ? පුරවල බඩු තියෙන්න ඕනේ නේද? කඩේක විකුණන්න නම් කඩේ රාක් වල බඩු ඕනේ නේද පුතේ විකුණන්න? හරි. ඒ බඩු අපි හදන්නේ පිටින් ගන්න සැපයුම් කරුවන්ගෙන් ගන්න ඕනේ. කඩේට විකුණන්න බඩු කවුරු හරි නිකන් ගෙනත් දෙනවද? නෑ. කඩයක් වා කරනවා නම් කඩේට බඩු ගේන්න ඕනේ. මොනවද දීලාද ගේන්න ඕනේ පුතේ කියන්නේ? ඔයා කඩේට විකුණන්න බඩු ටිකක් ගන්නවා මොනවද කියලා පුතේ ගන්න කියන්නේ? මුදල් ගෙවලා පුතේ කඩේට බඩු ගන්නවා. එතකොට ඔයා ගාව ඔයාගේ ලාච්චුවේ සල්ලි තියෙනවා. මොකද වෙන්නේ සල්ලි ටික? මුදල් කියන වත්කම එළියට යනවා. අපි හිතමු රුපියල් 50000ක බඩු ගත්තා කියලා නැවත විකුණන්න. එතකොට මොකද වෙන්නේ? 50000ක මුදල් ඔයාගෙන් එළියට යනවා. ඒ වෙනුවට ඔයාට මොනවද දෙන්නේ? 50000ක් වන්න බඩු වෙනවනේ. හරිද දෙන්නේ? එහෙනම් මේ මේකට වත්කමක් අඩු වෙලා වත්කමකට උදාහරණයක් තමයි නැවත විකුණන්න බඩු තොග නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ මුදල් ගෙවා මිලදී ගැනීම. හරි. ලියන්න එක. හරි. අභ්‍යාසංක 3 1 නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ නැත්නම් බඩු තොග නැවත විකිණීමේ අරමුණින් බඩු තොග නැවත විකිණීමේ අරමුණින් බඩු තොග නැත්නම් භාණ්ඩ මුදල් ගෙවා නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ නැවත විකිණීමේ අරමුණින් බඩු තොග නැත්නම් භාණ්ඩ මුදල් ගෙවා මිලදී ගැනීම. නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ එහෙම නැත්නම් බඩු තොග මුදල් ගෙවා මිලදී ගැනීම. මුදල් ගෙවා මිලදී ගැනීම. මුදල් ගෙවා මිලදී ගැනීම. කියනවා නේද? මුදල් ගෙවා මිලදී ගැනීම. හරි. මුදල් ගෙවා මිලදී ගැනීම. හරි. ඔක හරි දිගයි පුතේ. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග මුදල් ගෙවා මිලදී ගැනීම. හරි දිගයි. හරිද? එච්චර දිගට ලියන්න ඕනේ නැහැ ඕක. හරි. වරහන් නැතුව අපි කෙටියෙන් ලියමු. වරහන් හරි. අපි ලිව්වේ මොකද්ද? නැවත විකිණීමේ අරමුණින් බඩු තොග මුදල් ගෙවා මිලදී ගැනීම.
ඒ ගිණුම් කරන්නේ වඩපතේ ඔච්චර දිගට ඕනේ හරි කෙටි වචන තියෙනවා. නැවත විකිණීමේ අරමුණින් ගන්න බඩු වලට තනි වචනයක් කියනවා ගිණුම් කරන්නේ. මොකක්ද ඒ වචනේ? නැවත විකිණීමේ අරමුණින් ගන්න බඩු වලට අපි ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද වචනෙකුද? කවුරුද දන්නවද? දන්නවනම් කතා කරලා කියන්න පුතේ. කතා ගන්න බැරමට මැසේජ් එකක් හරි දාන්න. නැවත විකිණීමේ කතා කරලා කියන්න පුතේ. නැවත විකිණීමේ අරමුණින් ගන්න බඩු වලට කියන වචනේ මොකද්ද? හරි. කොමර්ස් ඕලර් කොමර්ස් කරපු ළමයි දන්නවනම් දන්න අනිත් කට්ටිය දන්නේම නැහැ. කමන්නේ නැහැ පුතේ. මම දන්නේ නැහැ කියලා. ඉතින් අපි ඒකට කියන වචනය මොනවා කියලා? නැවත විකුණන්න ගන්න බඩු වලට පුතේ තනි වචනයක් කියනවා. ගැනුම්. ගැනුම්. දැන් නැවත විකුණන්න ගන්න බඩු වලට කියනවා ගැනුම්. පැහැදිලිද? එහෙනම් ගැනුම් කියලා තිබ්බොත් උදේ මතක තියාගන්න මේ ව්‍යාපාරේ පාවිච්චි කරගන්න ඉඩම ගොඩනැගිලි යන්ත්‍ර මොකටද ගැනුම් කියන්න බෑ. ගැනුම් කියන්නේ මොනවටද? කඩේක නැවත විකුණන්න ගන්න බඩු වලට අපි කියන වචනේ ගැනුම්. හරි. මුදල් ගෙවලා ගන්නවා කියන එක පුතේ අත්පිට කියත හැකි. මුදල් සම්බන්ධ ගනුදෙනු පුතේ අත්පිට කියත හැකි. අත්පිට කිව්වම අපි දන්නවා මුදල් ගෙවලා හරි මුදල් ලැබිලා හරි. එහෙනම් පුතේ ඔයාලා ලිව්වනේ නැවත විකිණීමේ අරමුණින් බඩු තොග මුදල් ගෙවා මිලදී ගැනීම. ඊට නැවත විකිණීමේ අරමුණින් ගත්ත බඩු වලට අපිට කියන්න පුළුවන් ගැනුම් කියලා. මුදල් ගෙවපු නිසා එකට වචනයක් දාත හැකි මොකක් කියලාද? අත්පිට. එහෙනම් පුතේ ඔක ලියත හැකි අත්පිට ගැනුම් කියලා ලිව්වනම් හරි. අත්පිට ගැනුම් වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ අත්පිට ගැනුම්. අත්පිට ගැනුම්. හරි. වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ අත්පිට ගැනුම්. අත්පිට ගැනුම්. හරිද පුතේ? අත්පිට ගැනුම්. අත්පිට ගැනුම්. පැහැදිලිද පුතේ ඔක්කොටම? අත්පිට ගැනුම්. අවුලක් නැහැ නේ? දෙවෙනි එකට. හරි. දෙවෙනි එක පුතේ ඉස්සෙල්ලා මම දිගට ඕනේ. දිගට ඕනේ. වත්කමක් වැඩිවීම වගකීමක් වැඩිවීම. මම ලියාගන්න. වත්කමක් වැඩිවීම වගකීමක් වැඩිවීම. මේ වත්කමක් වැඩි වෙලා මේ පැත්තෙන් වත්කම් වැඩි වෙලා වගකීමකුත් වැඩි වෙලා. ගණදිනුව නිවැරදි පුතේ. වත්කමුත් වැඩි වෙලා වගකීමුත් වැඩි වෙලා. වරදක් නැහැ ගණදිනුව හරියට සමානයිනේ. වත්කමක් වැඩි වෙලා වගකීමක් වැඩි වෙලා. ඉතින් අර පළවෙනි ගණදිනුවෙම අපි හිතමු. පළවෙනි ගණදිනුවේ නැවත විකුණන්න බඩු ගත්තේ මොනවද දීලාද? එවලෙම සල්ලි ගෙව්වා. අපිට නැවත විකුණන්න බඩු ගන්න බැරිද ණයට? ඉතින් කඩේ විකුණන්න බඩු අපි සැපයුම් කරුවන්ගෙන් ගන්නවා. ඒගොල්ලෝ අපිට බඩු ටික ගෙනත් දෙනවා. ඒතර අපේ බඩු තුගේ කියන වත්කම වැඩි වෙනවා. එවලෙම සල්ලි දුන්නා නම් මුදල් කියන වත්කම අඩු වෙනවා. අපි ඒගොල්ලන්ට එවලේ ගෙවන්න අපි කියන මේ බඩු ටික විකුණුවම සල්ලි දෙන්නම් කියලා. පස්සේ දෙන්නම් කියනවා. ණයට ගන්නවා කියන්නේ. හරිද? කඩේ විකුණන්න බඩු අපිට ණයට ගන්න පුළුවන්. එතකොට කඩේට බඩු ටික එනවා. කඩේ අතුරන්න භාණ්ඩ ආවා. ඒවට එවලෙම සල්ලි ගෙවුවොත් මුදල් කියන එක එළියට යනවා. අපි එවලේ ගෙවන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට කියනවා ලබන සතිය සල්ලි දෙන්න. ලබන මාස සල්ලි දෙන්නම් කියලා. ඒකද අපි දුමු කඩේට 50000ක බඩු ගෙනාවා. 50000ක බඩු ආවා. හැබැයි සල්ලි 50000ක එළියට ගියේ නැහැ. නමුත් මේක අපි පස්සේ ගෙවන්න ඕනේ. ඒතර අපේ වක්කීම් වැඩි වෙනවා 50000. එහෙනම් ඒක ලියත හැකි අපිට කොහොමද? නැවත විකිණීමේ අරමුණින් බඩු තොග භාණ්ඩ කොහොම ගනින්ද? ණයටනේ. නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ ණයට ගත්තාමත් කොහොමයි නේ ලියන්නේ? ලියන්න. දෙක කියලා දාලා ලියන්න. නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ නැත්නම් බඩු තොග නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. කට්ටි දැන් මූණවල නිකන් මේ වුණා. මිලදී ගැනීම කිව්වම මට වැරදි නයි කියලා හිතුණා. නෑ ඔයා ලියන්න බෑ නේද මිලදී ගැනීම කියලා.
මිලදී ගැනීම. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. ණයට මිලදී ගැනීම. ණයට මිලදී ගැනීම. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. හරි. දැන් කට්ටියට පොඩි අවුලක්. මොකක්ද අවුල? ණයට කොහොමද මිලදී ගන්නෙ කියලා. හරි. මට නෙමෙයි අවුල් ගියේ ඕගලන්ටයි වැරදුනේ. අහගෙන ඉන්නකෝ. ණයට මිලදී ගැනීම කියලා ලියන්න බැහැනේ කියලා ඕගලන්ට එනවා ප්‍රශ්නයක්. මම කිව්වා බය නැතුව ලියන්න. ණයට මිලදී ගැනීම තමයි. පුතේ මිල කියන්නේ වටිනාකම් වන්න මින්ම. මිල කියන්නේ ඒකේ වටිනාකම් වන්න මින්ම. අත්පිට ගත්තා පුතේ මිලක් දීලා තමයි ගන්නෙ. අත්පිට ගනිද්දී මේ මිල තමයි පුතේ අපි ගෙවන්නේ. ණයට ගනිද්දී බාණ්ඩේ මිලක් තියනවද නැද්ද? ඒ මිල අපි පස්සේ ගෙවන්නම්, එවල ගෙවන්නේ නැහැ, පස්සේ ගෙවන්නම් කියලා ගන්න. ඒකට මිලක් දීලා තමයි අපි ගන්නෙ. මිලක් නැත්නම් කොහොමද අපි ගෙවන්නේ? පැහැදිලිද? ඒ නිසා පුතේ බය නැතුව නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. පැහැදිලිද පුතේ ඔක්කොටම? හරි. එහෙනම් වචන දෙකෙන් පුතේ කියන්නේ වචන දෙකෙන් කියන්නකෝ. නැවත විකුණන්න ගන්න බඩු වලට ගැනුම් කියත හැකිනේ. නැවත විකුණන්න ගන්න බඩු වලට අපි ගැනුම් කිව්වනේ. මුදල් ගෙවුවාම අත්පිට වෙනවා. ඒකට මුදල් ගෙවලා නැවත විකුණන්න බඩු ගත්තා නම් අත්පිට ගැනුම් කිව්වා. නැවත විකුණන්න බඩු දෙක පුතේ ණයට ගත්තා නම් ණයට මිලදී ගත්තා නම් එච්චර අපිට දිගට ලියන්න ඕනේ නැහැ. වරහන් නැතුව ලියන්න දෙවෙනි උත්තරේ ණයට ගැනුම්. ණයට ගැනුම් කියලා වරහන් නැතුව ලියන වචන දෙකයි. ණයට ගැනුම්. ණයට ගැනුම් කියලා වචන දෙකෙන් ලියන්න. පැහැදිලිද පුතේ? ණයට ගැනුම්. ණයට ගැනුම්. වචන දෙකයි. හරි ණයට ගැනුම්. වචන දෙකෙන් අපි ලිව්වා. ඊට පස්සේ ණයට ගැනුම් කියලා අපි ලිව්වා. හරි. ඊට පස්සේ බලමු 3 වත්කමක් අඩුවීම හා වගකීමක් අඩුවීම. වත්කමක් අඩුවීම හා වත්කමක් අඩුවීම හා වගකීමක් අඩුවීම. වත්කමක් අඩුවීම හා වගකීමක් අඩුවීම. ඉතින් අර දෙවනියන් ලිප් එකේ අනිත් පැත්තනේ. දෙවනියන් ලිප් එකේ අනිත් පැත්තනේ. දෙවනියන් ලිප් එකේ වත්කමක් වැඩි වුණා බඩු ගෙවන්න ගෙවුව නිසා වත්කීම වැඩි වුණා. ඒකේ අනිත් පැත්ත. පුතේ මේ බඩු ගත්ත ඒවට සල්ලි ගෙවුවේ නැහැ. දැන් අපිට ඒවට ගෙවන්න බැරිද? පුළුවන්. අපි ගෙවුවාම මොකද වෙන්නේ පුතේ? ඒකට ගෙවුවාම මුදල් කියන වත්කම අඩු වෙලා මේ ගෙවන්න තිබ්බ වත්කීම අඩු වෙනවනේ. පුතේ ගෙවන්න තියෙනවට අපිට කියන්න පුළුවන් ණය හිමියෝ කියලා. එහෙනම් පුතේ මේ මුදල් ගෙවලා කාටද? ණය හිමියන්ට. එහෙම නේද? ණය හිමියන්ට මුදල් ගෙවන්න. නැත්නම් බැංකු ණයක් ගෙවීම ඒවත් හරි. මම දෙවෙනි එකෙම තුන්වෙනි එකට ගත්තා. ණය හිමියන්ට මුදල් ගෙවීම. මේ තුන්වෙනි එක ලියන්න ණය හිමියන්ට මුදල් ගෙවීම. හරිද? තුන්වෙනි එක ලියන්න ණය හිමියන්ට මුදල් ගෙවීම. තුන්වෙනි එක ලියන්න ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවීම. හරි හතරවෙනි එකට බලමු පුතේ අපි එන ඔක්කොමලා. හතරවෙනි එක බලමු. 4 වත්කමක් වැඩිවීම හා ආයතිකරුගේ ස්කන්ධයේ වැඩිවීම. වත්කමක් වැඩිවීම හා
අයිතිකරුගේ ස්කන්ධයේ වැඩිවීම වත්කමක් වැඩි වෙලා මේ හිමිකමුත් වැඩි වෙලා වත්කමකුයි හිමිකමුයි වැඩි වෙලා වත්කම් හිමිකම් දෙකම වැඩි වෙලා පුතේ දෙපැත්තෙන් දැක්කනේ වත්කමුයි එහෙත් වත්කම වල පැත්තේ හිමිකම් වැඩි වෙලා වත්කමුයි හිමිකමුයි වැඩි වෙලා එහෙනම් මේකට ගනුදෙනුවක් අපි හදන්න ඕනේ දැන් ඒ වත්කම් අයිතිකාරය ව්‍යාපාරයට මුදල් ගෙනාවොත් මොකද වෙන්නේ මුදල් කියන වත්කම් වැඩි වෙනවා හිමිකම් වැඩි අයිතිකාරයාගේ පාවිච්චි කරගෙන ඉන්න මෝටර තේ ව්‍යාපාරයට දෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයේ මෝටර තේ කියන වත්කම් වැඩි වෙනවා පුතේ. අයිතිකාරයා කියන්නේ වෙනම එක්කෙනෙක් ඒක ව්යාපාරයෙන් අයිතිකාරයට දෙන්න ඕනේ. අපි ඔකට දාපෑකි. අයිතිකරු ප්‍රාග්ධනීය ලෙස ව්‍යාපාරයට මුදල් යෙදවීම, ගොඩනැගිල්ලක් යෙදවීම ඕනේ කල්ලියට හැකි. අපි මුදල් යෙදවීම කියන්නේ. කියන්න අයිතිකරු ප්‍රාග්ධනීය ලෙස අපිට මේක ලියන්න. අයිතිකරු ප්‍රාග්ධනීය ලෙස ව්‍යාපාරයට මුදල් යෙදවීම අයිතිකරු ප්‍රාග්ධනීය ලෙස ව්‍යාපාරයට මුදල් යෙදවීම අයිතිකරු ප්‍රාග්ධනීය ලෙස ව්‍යාපාරයට මුදල් යෙදවීම හරි පැහැදිලිද ඒක ඔක්කොම අයිතිකරු ප්‍රාග්ධන ලෙස ව්‍යාපාරයට මුදල් යෙදවීම හරි ඉතින් ඔයගොල්ලගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් සිග්නල් නැතුව Zoom එකෙන් කරගන්න බැරුව යාළුවෝ එහෙම ඉන්නවා නම් පන්තිර සහභාගී නොවි ඉතින් ඒගොල්ලන්ට කියන්නේ මේක YouTube එකට දානවා එතකොට පුතේ YouTube එකේ පුතේ පොඩ්ඩක් සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා හරි බලන්න පුළුවන් නේ Zoom එකේ පුතේ කැඩි කැඩි සමහරක් වෙලාවට ඉන්න වෙන්නේ හරි ඒ නිසා ඒ ළමයිට කියන්න පුතේ සිග්නල් නැත්තම් ඒගොල්ලන්ට zoom in කරන්න බැර නම් පුතේ එක මිනිස්සු මේකනේ නේද? ඒගොල්ලන්ට පුතේ YouTube එකෙන් බලන්න පුළුවන් කියලා කියන්න. පන්තිරේ එහෙම හරි සම්බන්ධ වෙන්න කියන්න පුතේ. තව පුතේ මාස දෙකක් විතර යද්දි දෙකක් තුනක් යද්දි ලංකාවෙත් කොරෝනා ඉවර වෙයි. දැන් පුතේ ඇමරිකාවේ කොරෝනා ඉවරයි. එංගලන්තේ කොළ මැච් බැලුවා නම් දකින්න දිනේ සෙනග දැන් මැච් බලන්න එනවා. නවසීලන්ත කියන රටේ පුතේ කොරෝනා දැන් නැහැ. හරි. ලෝකෙ පුතේ දැන් කොරෝනා ඉවර වෙගෙන යන කාලේ හරි. මිනිස්සුන්ගේ පුතේ දියුණු වෙනවානේ කොහොම හරි මිනිස්සු පුතේ කර බෙහෙත් වා ගන්නවා. ඒ නිසා පුතේ ලංකාවෙත් ඔය ඉන්ජෙක්ෂන් එක පුතේ තව මාස දෙකක් ඇතුළත ගැහුවොත් එහෙම ඔයගලන්ටත් පුතේ සුපුරුදු පරිදි පුතේ එළියට බහැලා පන්ති වලට එන්න පුළුවන්. හරි? එතකොට පුතේ අවුලක් වෙන්නේ නැහැ. දැන් මේක ඉවරන ගන්න පුතේ අපිට ඉගෙන ගන්න තු ඉන්නත් බෑනේ. හරි? ඒ නිසා අපි මේ වැට්ටික් කරගෙන යන්නේ කොහොමද පුතේ තව මාස දෙකක් තුනක් යද්දි පුතේ ලෝකෙ පුතේ ඊට වැඩි වසංගත හැදිලා තියෙනවා ලෝකෙ ඉතිහාස බැලුවාම ඒ ඔක්කොම මිනිස්සු ජය අරගෙන තියෙනවානේ පුතේ හරි ලංකාවේ අර මැලේරියාවෙන් එහෙම කොච්චර මිනිස්සු මැරලා තියෙනවද හරි අද ඊට වැඩි ලෝකෙ දියුණුවනේ ඒ නිසා තව මාසකින් දෙකකින් මේක දෙකක් තුනක් අපි පුතේ අපේ ප්‍රාර්ථනාවත් ඒකනේ මේක වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ නේ පුතේ කවදාවත් නේ මේක ඉවරයක් වෙන්න පුතේ අපිටත් ක්‍රීඩ බහින්න අපිත් ආසයිනේ හරි මේක පුතේ ඉක්මනටම ඉවර වෙයි ඊට පස්සේ පුතේ අපිට සාමාන්‍ය විදිහට පන්තිල ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒක ඉක්මනටම පුළුවන් මේ පුතේ. උගන් ඉස්කෝලේ යන්න පුළුවන් මේ ඉක්මනටම. හරි. හතර ඉවරයි. පස් වෙනි එකට එන්න. පස් වෙනි එකට එන්න. පුතේ පස් වෙනි එක බලමු අපි. මොකද කියන්නේ පස් වෙනි එකේ? වත්කමක් අඩුවීම හා අයිතිකරු ස්කන්ධය වැඩි පුතේ දැන් අරක අපි හතරවෙනි එකේ කතා කරේ වත්කමක් වැඩි වුණා ස්කන්ධය වැඩි අයිතිකාරය ගෙනත් දැම්මා. ඒ අයිතිකාරයට ඒ විදිහට ව්‍යාපාර දිනේම අරයි යන්න බැරිද? අයිතිකාරය ව්‍යාපාරයට මුදල් ගෙනත් දැම්මා මුදල් කියන වත්කම වැඩි වෙනවා හිමිකම් වැඩි වෙන ස්කන්ධය වැඩි වෙනවා. ඒක උතන අයිතිකරුගේ ස්කන්ධය කියන්නේ හිමිකම් වලටම කියන තවත් නමක් ඈ පොලිසිය කියන්න බැරි වුණා. එහෙනම් පුතේ අයිතිකාරයට බැද්ද ලාජ් විදිහට සල්ලි ගෙදරන් යන්න ගෙදර වැඩකට. කොහොමද? එහෙම අරන් ගියාම මොකද කරන්නේ අපි? වත්කම් වලින් අඩු කරනවා. අයිතිකාර අරන් ගියානේ. මුදල් ටිකක් අරන් ගියා. මුදල් එළියට ගියා. ඉතින් ඒක අයිතිකාරයන් ඉල්ලෙන්නේ නැහැ. අයිතිකාරය අරන් ගියා අයිතිකාරට තියෙන අයිතියනේ. නිකම් වුණොත් අඩු කරනවා. තමයි අපිට කියද හැකි ඔක. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් ලබා ගැනීම. අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් ලබා ගැනීම. අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් ලබා ගැනීම.
අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් ලබා ගැනීම. අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් ලබා ගැනීම. අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් ලබා ගැනීම. දේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නේවට අපි ලස්සන නමක් කියනවා. අයිතිකාරය පුතේ කඩේ විකුණන්න ගන්න බඩු වලට අපි ගැනුම් කියනවා කිව්වා මතකයිනේ. දැන් කඩේක නැවත විකුණන්න ගන්න බඩු වලට අපි ගැනුම් කියනවා. ඒ වචනේ හරි ගැනුම්. කඩේක නැවත විකුණන්න ගන්න බඩු වලට ගැනුම් කියනවා. පුතේ අයිතිකාරය ගෙදරන් යන ඒවට අපි ලස්සන වචනයක් කියනවා ගැනිලි කියලා. අයිතිකාරයා ව්‍යාපාරයෙන් මොන හරි ගත්තොත් පුතේ ඒක ව්‍යාපාරයෙන් අදිනවා. අයිතිකාරයා ව්‍යාපාරයට දාපු ඇදලා ගන්නවනේ. ඉංග්‍රීසියෙන් කියන අපි drawings අදිනවා. draw කරනවා කියලා ලොකර අයියක් අදිනවා draw කියන වචනේ. ලාච්චුවක් draw කරනවා අදිනවා. ඒ වගේ පුතේ මේ අයිතිකාරයා ව්‍යාපාරයට දාපු සල්ලි ආයි ඇදලා ගත්ත එකක් නේද මේ කරේ? එහෙනම් පුතේ අයිතිකාරයා ව්‍යාපාරයෙන් ගෙදර රංගනවට අපි කියනවා වචනයක් ගැනිලි කියලා. ගැනිලි. ඒ වචනේ අයිතිකාරයේ පෞද්ගලික ප්‍රයෝජනට ව්‍යාපාරයෙන් මොනවා හරි ගත්තොත් ඒකට අපි කියන වචනේ මොකද්ද? ගැනිලි. පැහැදිලිද? ගැනිලි. එහෙනම් පුතේ ඔතන අයිතිකාරයා ව්‍යාපාරයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජන නේද අරන් ගියේ? ඒකට අපිට කියන්න පුළුවන් ගැනිලි මුදල් ගැනිලි. එහෙනම් වචන දෙකෙන් ලියන්න පුතේ ඒක මුදල් ගැනිලි කියලා. ඒක වචන දෙකෙන් ලියන්න මුදල් ගැනිලි. වචන දෙකෙන් ලියන්න මුදල් ගැනිලි. පැහැදිලි නේද දෙකේම දේ මුදල් ගැනිලි. හරි. දේ වෙලාව ගියා අපිට නොදැනීම. එහෙනම් පුතේ ඔය අද ගණන් 3ක් හැදුවා. ඔයා මොකද කරන්න ඕනේ ගණන් 3 4 සැරයක් පුතේ ගෙදරදී නැවත නැවත හදන්න ඕනේ. 3 සැරයක් අඩුම 3 සැරයක් පුතේ ඔක හැදුවොත් ඔයා දක්ෂයෙක් වෙයි. අද ගණන් 3ක් හැදුවා. මම හිතනවා මොන හරි දෙයක් ඔයාලට අවබෝධ වුණානේ ගණන් 3ෙන් නේද පුතේ? ඔක පුතේ හදලා පුරුදු වෙන්න. පුතේ ටියුට් නැති කට්ටිය පිළියන්දල ළමයි ටියුට් නැත්නම් පුතේ සසක් එකට වෙල මේ ටියුට් එක ගන්න පුළුවන්. පුතේ පිළියන්දල ළමයිට නම් ඒ ආපු ගමන් මේ ටියුට් එකක් ගත හැකි. හරි. පුතේ අවිස්සාවල දැන් මාස දෙකකින් මම ආවේ නැහැ. එතකොට මේ ටියුට් ගෙනාපු ටික ඉවරයි. මම ගිය පාරත් පුතේ අවිස්සාවල ටියුට් වෙනම එව්වේ පුතේ කූරියර් සර්විස් එකකින් අවිස්සාවලට එව්වේ. හරි. අවිස්සාවල මේ ටියුට් එක ඉවර වෙලා තියෙන දේ පළවෙනි එක. ඒක පුතේ දැන් මම ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ මම අවිස්සාවලට එනවා. ලබන සතියේ එනවා. සඳ අඟහරුවාද වෙද්දී පුතේ මේ ටියුට් එකත් අවිස්සාවලෙන්ම ගන්න පුළුවන් නැති ළමයි ටිකට. පළවෙනි එක. ඒක පුතේ තාම සෙකන්ඩ් ගෲප් එකට උගන්වන්නේ නැහැ. ඔයගලන්ට ඉගන්වන්නේ නැහැ. ෆස්ට් ගෲප් එකට ඉගන්වලා ඉවරයි. ඔයගලන්ට මේක මම වෙනම කරනවා. දැන් මේකනේ කරන්නේ. හරි. ඉතින් ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් එහෙම නැහැ නේද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ අහන්න. මට WhatsApp කරලා හරි කෝල් එකක් කරලා දීලා හරි අහන්න. හරි. මම හිතනවා පුතේ අද කරපු වැඩ ටික ඔයගලන්ට පැහැදිලිනේ. තේරුණානේ කරපු ටික. ගැටලුවක් නැහැනේ. හරි. එහෙනම් පුතේ මේකේ රෙකෝඩින් එක මම අද YouTube වලට අදවස් වෙද්දි දාන්නම්. ඒකට ඔයගලන්ට ආයෙසරයක් බලන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ 3-4 සැරයක් ඔය ගණන් ටික හදන එක. පුතේ අර accounting second group එක කියන එකට මේ කවුරු මෙතන ඉන්න ළමයිගේ ඇඩ් වෙලා නැත්තම් මට පුතේ WhatsApp message එකක් දාන්න මම ඒගොල්ලෝ ඇඩ් කරන්නම්. හරි. accounting second group කියන එකට මෙතන කට්ටිය ඇඩ් වෙලා නැත්තම් දාන්න. හරි පුතේ එහෙනම් ඔක්කොටම ඉතින් අදින් පන්තිය ඉවරයි. ආයි ලබන බ්‍රහස්පතින්දා එකට පන්තිය තියෙනවා.